ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් අලෙවිකරණ දර්ශනයන් ගැන සාකච්ඡා කළා. අපි එහිදී පැහැදිලිවම කිව්වා අලෙවිකරණ දර්ශනයක් කියලා කියන්නේ මඟ පෙන්වීම. අලෙවිකරණයේ යෙදෙන අලෙවිකරුවන්ට අලෙවිකරණ ක්‍රියාවලිය නිවැරදි ආකාරයෙන් හසුරුවා ගැනීමට කරනු ලබන මඟ පෙන්වීම තමයි අලෙවිකරණ දර්ශනය කියලා කිව්වේ. එවැනි දර්ශනයන් මූලික දෙකක් කිව්වා. ප්‍රධාන දර්ශන දෙකක්. එකක් පැරණි දර්ශනය. ඒ කියන්නේ නිෂ්පාදකයා නැත්නම් නිෂ්පාදනය කේන්ද්‍ර කොටගත් අලෙවිකරණ දර්ශනය. ඒ කියන්නේ පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා ගැන අවධානය යොමු නොකර නිෂ්පාදකයාගේ සිතැඟි පරිදි භාණ්ඩ නිෂ්පාදනය කරලා ඉක්බිතිව ඒ භාණ්ඩය විකුණා ගැනීමට ප්‍රයත්න දැරීම. ඒක එක දර්ශනයක්. ඒක තමයි නිෂ්පාදකයා කේන්ද්‍ර කොටගත් අලෙවිකරණය කියලා කියන්නේ. ඒකටම නිෂ්පාදනය නැත්නම් නිෂ්පාදිතය කේන්ද්‍ර කොටගත් කියන්නේ එතන එකක් නිෂ්පාදකයා අනික නිෂ්පාදකයා නිපදවන දේ තමයි මාකට් කරන්න බලන්නේ. ඒක ඒ නිසා තමයි නිෂ්පාදකයා නැත්නම් නිෂ්පාදනයේ කේන්ද්‍ර කොටගත් කියන්නේ. දෙවෙනි දර්ශනය තමයි ගනුදෙනු කරු හෙවත් පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් අලෙවිකරණ දර්ශනය. එතනදී සම්පූර්ණ වෙනස්. නූතන දර්ශනයේ පළමුව ගනුදෙනු කරුගේ අවශ්‍යතා සහ වුමනා හඳුනාගෙන දෙවනුව තරගකරුවන්ට සාපේක්ෂව එම අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි වන ආකාරයෙන් කටයුතු කළ යුතු බව හඟවන දර්ශනය තමයි දෙවෙනි එක. ඒ දර්ශනයෙන් සංකල්ප 4ක් ආවා. මුල් දර්ශනයෙන් සංකල්ප 3ක්. මුල්ම දර්ශනයේ පළවෙනි එක නිෂ්පාදන සංකල්පය ප්‍රොඩක්ෂන් කන්සෙප්ට්. ඒකෙන් කිව්වේ සාපේක්ෂව අඩු මිලට වෙළඳ පොලේ සුලභව පවතින භාණ්ඩ කෙරෙහි පාරිභෝගිකයා වැඩි අනුග්‍රහයක් දක්වන බව. නැත්නම් අඩු මිලට දුන්නොත් වෙළඳ පොලේ සුලභව තබා ගත්තොත් විශාල ඉල්ලුමක් වර්ධනය කරගත හැකි බව. එහෙනම් අලෙවිකරුවන්ගේ ටාක්ස් එක උනේ මොකද්ද? බෙදා හැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව හා කාර්යක්ෂමව දියත් කරමින් නිෂ්පාදන පිරිවැය පාලනය කරමින් අඩු මිලට භාණ්ඩ සැපේ. ඒක අදටත් වළංගුයි. එදා පරණ සංකල්පයක් වුණාට ඒක අදටත් වළංගුයිනේ. දෙක සංකල්පයෙන් කිව්වේ නිෂ්පාදිත සංකල්පය ප්‍රොඩක්ට් කන්සෙප්ට්. ඒ කියන්නේ ගනුදෙනු කරුවා උත්සාහ කරන්නේ තමන් වැය කරන මුදලට ඊටාම අනර්ග තත්ත්වයේ භාණ්ඩයක් මිලදී ගන්න. ඒක තමයි ගනුදෙනු කරුවාගේ සාමාන්‍ය ස්වභාවය. වැය කරන මිලට ඊටා උසස් තත්ත්වයේ භාණ්ඩයක් තමයි අපේක්ෂා කරන්නේ. එමනම් ඒකෙන් දීපු පණිවිඩය මඟ පෙන්වීම තමයි උසස් තත්ත්වයේ භාණ්ඩ වෙළඳ පොළට සපයන්න පුළුවන් නම් විශාල ඉල්ලුමක් වර්ධනය කරගත හැකි බව. විශාල අලෙවියක් සහ ලාභයක් උපයාගත හැකි බව. එහෙමනම් අලෙවිකරුවන්ගේ ටාක්ස් එක මොකද්ද? කාර්යය මොකද්ද? ප්‍රධාන කාර්යය ප්‍රමිතිකරණය සහ තත්ත්ව පාලනයේ මැනවින් ක්‍රියාත්මක කරමින් නිමෙවුම් වල ගුණත්වය වැඩි කිරීමට ක්‍රියා කිරීම. තුන්වෙනි සංකල්පය තමයි විකුණුම් සංකල්පය. ඒකෙන් අර දෙකටම වෙනස් වූ පණිවිඩයක් දෙනවා. මොකද්ද? විකුණුම් වැඩි කරගන්න බෑ පාරිභෝගිකයා පෙළඹවීමකින් තොරව. එහෙනම් ආකර්ශනීය ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කිරීම තුළින් භාණ්ඩ හා සේවා කෙරෙහි පාරිභෝගිකයා පෙළඹවීම ඔස්සේ ඉල්ලුම වර්ධනය කර විකුණුම් වර්ධනය කරගත හැකි බව අවධාරණය කරපු සංකල්පය තමයි විකුණුම් සංකල්පය. ගුණත්වය පොඩ්ඩක් අඩු වුණත් ප්‍රවර්ධනයේ මගින් භාණ්ඩයට වැඩි පෞරුෂයක් දෙන්න පුළුවන්. භාණ්ඩය කෙරෙහි වැඩි වටිනාකමක් ආරෝපණය කරන්න පුළුවන්. ඒ හරහා ඉල්ලුම වර්ධනය කරගත හැකි බව තමයි එකකින් කියන්නේ. හරිනේ. අදටත් ඒක හරිනේ. අද වර්තමාන වෙළඳ ලෝකයේ දිහා බලමු ඕනම රටක සමහර බාල භාණ්ඩනේ තත්ත්වයෙන් බාලයි. නමුත් ආකර්ශනීය ප්‍රවර්ධනය තුළින් ඒ භාණ්ඩයට ගැළපෙන ඉහළ පෞරුෂත්වයක් ආරෝපණය කරන ප්‍රවර්ධනයේ මගින් ඒ පෞරුෂත්වයට අපි මොකද වෙන්නේ? හසු වෙලා අපි ඉල්ලුමක් කරනවා. අදටත් වළංගු ඒක. ඊළඟට දෙවන දර්ශනය තුලින් ආපු පළවෙනි එක තමයි අලෙවිකරණ සංකල්පය. ඒ කියන්නේ ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා පළමුව හඳුනාගෙන ඒවා ඉතා ඉහළින් තෘප්තිමත් කළ හැකි වන ආකාරයෙන් ගනුදෙනු කරුවාට අවශ්‍ය එයාට ඉල්ලන භාණ්ඩ හා සේවා සපයන්න කියන එක තමයි එකකින් කිව්වේ.
ඊළඟට සමාජීය අලෙවිකරණ සංකල්පය. අර සංකල්පයෙන් කියපු දේම මේකෙනුත් කියනවා. වෙනස මොකද්ද? සමාජ හිතකර භාවය. සමාජ යහපත. ඒ කියන්නේ අවශ්‍යතා සහ වුවමනා හඳුනගෙන තරංකරුවන්ට සාපේක්ෂව ඉතා හොඳින් තෘප්තිමත් කරන්න. හැබැයි සමාජයට හානියක් වෙන්න බෑ. සමාජ හිතකර භාවය ආරක්ෂා වන පරිදි කරන්න කියන එක කියන්නේ. ඊළඟ සංකල්පය තමයි කස්ටමර් කන්සෙප්ට් එක. ගනුදෙනුකරු සංකල්පය. වර්තමාන තරංගකාරී වෙළඳ ලෝකයේ තුල ව්‍යාපාරිකයන් අතර තියෙන අධික තරඟය නිසා සමස්ත වෙළඳපොළ ව්‍යාපාරිකයන් හැමදෙනා අතරම බෙදලා ගිහිල්ලා. අවසානයේ බොහෝ ව්‍යාපාරිකයන්ට හිමිලා තියෙන්නේ කුඩා වෙළඳපොළ කොටසක්. කුඩා ගැනුම්කරු පිරිසක්. එහිදී ඒ Tamanට හිමි වූ කුඩා වෙළඳපොළ කුඩා ගනුදෙනුකරුවන් සංඛ්‍යාව රැක ගැනීමට එක් එක් ගනුදෙනුකරුවාගේ අවශ්‍යතා සහ වුවමනා කෙරෙහි වෙන්වෙන්ව අවධානය යොමු කරන්න. වෙන්වෙන්ව අවධානය යොමු කරලා ඒ සෑම ගනුදෙනුකරුවෙකුගේම අවශ්‍යතාවයන් ඉහළින්ම තෘප්තිමත් වන පරිදි එකම භාණ්ඩය හෝ කමක් නැහැ එක් එක් ගනුදෙනුකරුවාට ගැළපෙන පරිදි වෙනස් මුහුණුවරයන්ගෙන් නැත්නම් විවිධාංගීකරණය කොට එක් එක් ගනුදෙනුකරුවාගේ වුවමනාවන් ඉෂ්ට කිරීම තුළින් ඒ ගනුදෙනුකරුවන් තුළින් පක්ෂපාතී වෙළඳපොළක් අපට දිනා ගන්න පුළුවන්. පක්ෂපාතී වුණාම ඊළඟ වාසිය මොකද්ද? ඒ වෙළඳපොළ අපෙන් කැඩෙන්නේ නැහැ දිගු කාලයකට. එනම් වෙළඳපොළ ස්ථාවර වෙන දිගු කාලයකට. පැහැදිලිද? ඊළඟට නූතන අලෙවිකරණ දර්ශනයේ අවසාන සංකල්පය හතරවෙනි සංකල්පය නැත්නම් සමස්ත සංකල්පවල හත්වෙනි සංකල්පය නූතන දර්ශනයේ හතරවෙනි එක සමස්ත සංකල්පවල හත්වෙනි සංකල්පය තමයි සමස්ත සංකල්පය නැත්නම් ඒකාබද්ධ සංකල්පය නැත්නම් නියම වචනේ එන්නේ මෙතන මේකේ සාකල්‍යවාදී සංකල්පය සාකල්‍යතා සංකල්පය කියලා තෝකටම කියනවා සාකල්‍යතා සංකල්පය කියන ඉංග්‍රීසියෙන් කියන holistic concept බොහොම මෑතදී අලෙවිකරණ දර්ශනය තුළට එකතු වෙච්ච අලුත්ම දර්ශනය. මේක ඉතා ප්‍රබලව උනේ මෙතෙක් තිබුණු දර්ශනයන් ආංශිකයි. මේක පරිපූර්ණයි. දැන් නිෂ්පාදන සංකල්පයෙන් බැලුවේ වෙළඳපොලේ සුලභ කිරීම තමයි. විකුණුම් සංකල්පයෙන් බැලුවේ ප්‍රවර්ධනය තුළින් ගනුදෙනුකරු අවුස්සල විකුණුම් වැඩි කරගන්න. නිෂ්පාදිත සංකල්පයෙන් බැලුවේ ක්වොලිටි එක වැඩි කරලා ඉල්ලුම වර්ධනය කරගන්න. අලෙවිකරණ සංකල්පයෙන් පාරිභෝගිකයාගේ අවශ්‍යතා තෘප්තිමත් කළ හැකි දෙයක් දීලා විකුණුම් වැඩි කරගන්න. එහෙමනේ. අනිත් පැත්ත ගැන හිතන්නේ මේකේ සීලුම් පැති ගැන හිතනවා. තේරුණාද? ව්‍යාපාර ආයතනයක වඩා උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අලෙවිකරණයේ සියලුම සංරචක එකම අරමුණකින් යුතුව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ. වඩා උසස් ප්‍රතිඵල ලබා ගන්න නම් අලෙවිකරණයේ සියලුම සංරචක එකම අරමුණකින් යුතුව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ. සමස්ත හා ඒකාබද්ධ වැඩසටහන් මගින් ඇල්මැති පාර්ශව සියල්ලගේම අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් වන පරිදි කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව මින් අදහස් කරයි. හරිනේ. සමස්ත හා ඒකාබද්ධ වැඩසටහන් මගින් ඇල්මැති පාර්ශව සියල්ලගේම අවශ්‍යතා හා වන්න වැදගත්ම දේ. සමස්ත හා ඒකාබද්ධ වැඩසටහන් මගින් ඇල්මැති පාර්ශව සියල්ලගේම අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් වන පරිදි කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව මින් අදහස් කරයි. නැත්නම් මින් අවධාරණය කරයි. පැහැදිලිද? මේ සංකල්පය තුල ප්‍රධාන අලෙවිකරණ විචල්යන් හතරක් ක්‍රියාත්මක වෙනවා. මේ සංකල්පය තුල ප්‍රධාන අලෙවිකරණ විචල්යන් හතරක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි සම්බන්ධතා අලෙවිකරණය, රිලේෂන්ෂිප් මාකටිං. එකක් තමයි සමෝදානිත අලෙවිකරණය, ඉන්ටග්‍රේටඩ් මාකටිං. තව එකක් තමයි අභ්‍යන්තර අලෙවිකරණය, ඉන්ටර්නල් මාකටිං. තවත් එකක් තමයි කාර්ය සාධන අලෙවිකරණය, පර්ෆෝමන්ස් මාකටිං. කියලා අලෙවිකරණ විචල්යන් හතරක් මේ සංකල්පයෙන් පෝෂණලා තියෙනවා. මේ සංකල්පය මේ අලෙවිකරණ විචල්යන් හතරකින් පෝෂණය වූ සංකල්පය. මේ අලෙවිකරණ විචල්යන් හතරෙන් දායාද කළ සංකල්පය තමයි හොලිස්ටික් කන්සෙප්ට් එක. දැන් මේ සංකල්පය මහාචාර්ය ෆිලිප් කොට්ලර් අලෙවිකරණයේ පියාලි සැලකෙන එයාගේ 13th edition එකෙන් 13 වන සංස්කරණයෙන් තමයි ලෝකෙට හඳුන්වලා දුන්නේ.
එතකොට ඒ සංස්කරණය එනකොටත් කොන්ට්‍රෝලින් චීෆ් හිටියේ. ඒවකට උසස් පෙළ ඔයාලගේ ප්‍රශ්න පත්‍රේ බාරව හිටියේ මට විශ්වවිද්‍යාලයේදී අලෙවිකරණ උගන්වපු මගේ ගුරුවරයා. ඉතින් ඒ සර්ලා මං ගෙදර ගිහපු වෙලාවක මං කොහොමද මේ හොලිස්ටික් කන්සෙප්ට් එක මං කියෙව්වා. මට ඒක ටිකක් ව්‍යාකූලයි කියලා. ඒක ටිකක් මට හරියට පැහැදිලි නෑ කියලා. ඒක සිම්පල් කෝ ඉන්නකෝ පොඩ්ඩක් මේ මං ඉන්නකෝ කොලයක් ගෙනාවා. එයා ඉතින් ඇඳලා පෙන්නන මේකින් කියන්නේ මෙන්න මේකයි කියලා. හරි පැහැදිලි. හරිම සරලයි. බැලුවට හරිම සරලයි. මම දැන් ඒ සර් කියන දීපු දේ මට දීපු දේ මං ඔබට දෙන ගුරු මුස්තියකින් තොරව. මෙන්න මේ සර් මෙහෙම පිරමීඩයක් අඳිනවා. රයිට්. එතකොට දැන් මේක අපි අඳිනවා මේ වගේ පුංචි බෝල තුනක්. ඇඳලා මැද්දිනුත් බෝලයක් අඳිමු. මෙතනට අපි දානවා F කියලා. මෙතනට අපි දානවා S කියලා. මෙතනට අපි දානවා C කියලා. මෙතනට අපි දානවා firm, society, customer. මෙතනට අපි දානවා E කියලා. employee කියන එක. E කියන්නේ employees, සේවකයන්. සේවකයන්, firm කියන්නේ ආයතනය, C කියන්නේ customer, C කියන්නේ customer, S කියන්නේ society. තේරෙනවද? දැන් අර සෙසු අලෙවිකරණ සංකල්ප වලින් යම් අංශ යම් පැති ගැන සලකා බැලුවේ. මේකේ සියලුම අංශ ගැන සලකා බලනවා. දැන් මේ සංකල්පය හරිම පරිපූර්ණ සංකල්පයක්. හරිම පරිණත සංකල්පයක්. හොඳ දැක්මක් තියෙන සංකල්පයක්. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු ආයතනය තත්ත්වයෙන් උසස් භාණ්ඩ හදලා ප්‍රවර්ධනය කරලා ඉහළ විකුණුම් ආදායමක් ලාභයක් ගත්තට මදි සේවකයෝ ගැන හිතන්නේ නැත්තම්. සේවකයන්ට පවුනේ. මොකද සේවකයෝන්ගේ කැපකිරීම, සේවකයන්ගේ දැනුම, කුසලතා නිසා තමයි ක්වොලිටි භාණ්ඩයක් එළියට එන්නේ. තරංගකරුවන්ට ලං කරන්න බැරි අනර්ග භාණ්ඩයක් එළියට එන්නේ. එහෙනම් මේගොල්ලෝ ගැනත් බලන්න ඕනේ. ඒ වගේම කස්ටමර් ගැන. කස්ටමර් ගැන හිතලා තමයි ආයතනයේ හොඳ ගුණාත්මක භාණ්ඩයක් හදන්නේ. ඒ වගේම සමාජය. මොකද මේ සමාජයේ ඇතැම් අය දැන්ටමත් අපේ ගනුදෙනු කරු. සමාජයේ ඇතැම් අය දැන්ටමත් අපේ ගනුදෙනු කරු. සමාජයේ ඇතැම් අය විභව ගනුදෙනු කරු. ඒ කියන්නේ මොකද්ද? මිලදී ගන්න කැමැත්තෙන් ඉන්නවා. නුදුරු අනාගතයේදී අපි ළඟට භාණ්ඩාසව මිලදී ගන්න එන්න බලාපොරොත්තු ඉන්නයි. එහෙනම් ඒගොල්ලෝ ගැනත් අපි හිතන්න ඕන. ඒගොල්ලන්ටත් අපි සේවයක් කරන්න ඕන. තේරුණාද? අවසාන වශයෙන් ආයතනයටත් සුබවාදී ලාභදායී පැවැත්මක් හදාගන්න ඕන. දැක්කද මේක කියන විදිය? මෙයා කරන්නේ හැම පැත්තම බැලන්ස් කරන නිසා මේක ඊටාම පරිණත අංග සම්පූර්ණ සංකල්පයක් වශයෙන් අපි දකින්නට ඕන. එතකොට මේකේ ආයතනය වෙනුවෙන් තියෙන පර්ෆෝමන්ස් මාකටිං කාර්යඵල අලෙවිකරණ විචල්්‍ය. මේක කාර්යඵල අලෙවිකරණ කියන්නේ ඕකයි. හරිද? සේවකයන් වෙනුවෙන් තියෙන අභ්‍යන්තර අලෙවිකරණය. ඒ විචල්්‍ය තමයි අභ්‍යන්තර අලෙවිකරණය. අභ්‍යන්තර අලෙවිකරණය. ඒ වගේම ගනුදෙනුකරුවන් වෙනුවෙන් තියෙන සමෝදානිත අලෙවිකරණය. සමෝදානිත අලෙවිකරණය. සමාජයට සොසයිටි එකට තියෙන සම්බන්ධතා අලෙවිකරණය. සම්බන්ධකම් පවත්වා ගැනීම. සම්බන්ධතා අලෙවිකරණය. ඔච්චරයි. ඕක තමයි හරිය. එහෙනම් මේ හොලිස්ටික් කන්සෙප්ට් එක කියන ගොඩනැගිලා තියෙන මෙන්න මේ පදනම් හතර, මේ විචල්යන් හතර මැද. ගනුදෙනුකරුවන් නේ අංක 1. ඕනම ව්‍යාපාරයක ප්‍රධාන පදනම වෙන්නේ
නැත්නම් අලෙවිකරණයේ පදනම වෙන්නේ අලෙවිකරණයේ තේමාව වෙන්නේ ගනුදෙනුකරුනේ. අලෙවිකරණේ පටන් ගන්නෙ නිම වෙන්නේ කස්ටමර්ගෙන්නේ. එහෙනම් ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ වුමනා උපරිම අන්දමින් තෘප්තිමත් කරන්න පුළුවන් වන විදියට අලෙවි සම්පාතය මතකයිනේ P4 product price place promotion අලෙවි කරන සම්පාතයේ සියලු විචල්යන් මැනවින් නැත්තම් එකට ගැළපෙන ආකාරයෙන් මිශ්‍ර කරලා දියත් කිරීමෙන් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන්න පුළුවන්. ඒකෙන් අපිට පුළුල් වෙළඳපොළක් අත්පත් කර ගැනීම තමයි මේ සමෝදානිත අලෙවිකරණයෙන් කෙරෙන්නේ. ඊළඟට මේ සමාජය තුළ මම මේ සමාජයේ සොසයිටි එක තුළ ඇතැම් අය දැන්ටමත් අපේ ගනුදෙනුකරු. ඇතැම් අය විභව ගනුදෙනුකරු. කැමැත්තෙන් එන්න ඉන්නවා. තව අපි කැමැ මිලදී ගන්න කැමැත්ත තියෙනවා. තාම විවිධ හේතු මත ක්‍රය ශක්තිය නැහැ. එක්කෝ මිලදී ගන්න බලයක් නැහැ. තේරුණාද? එක්කෝ තමන් අපේක්ෂා කරන ගුණාංග අපේ නිෂ්පාදිතේ තවම නැහැ. එවැනි හේතු මත මිලදී නොගත්තට නුදුරු අනාගතයේදී අපේ ගනුදෙනුකරුවෝ වෙන්න පුළුවන්. තවත් පිරිසක් ඉන්නවා තරංකරුවන් ළඟට ගිහිල්ලා ඉන්න අය. ඒගොල්ලන්ටත් අපි කිසියම් සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ සමාජයේ විවිධ පාර්ශ්වයන් එක්ක සුබවාදී, ලාභදායී, ධනාත්මක සම්බන්ධතා ඇති කරගත්තොත් ඒක අපිට හොඳ අවස්ථාවක් වෙනවා අපේ අනාගත ශක්තිමත් වෙළඳපොළක අඩිතාලම සඳහා. දැන් මේ පොදුවේ සමාජයත් එක්ක අපි සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියන්නේ අපේ දැන් තියෙන වෙළඳපොළත් එන්න කුඩා වෙන්න පුළුවන්. සමාජයත් එක්ක සම්බන්ධතා ඇති කරගත්තම ලින්ක් එකක් ඇති කරගත්තම අපේ අනාගත වෙළඳපොළ ස්ථාවර කරගන්න පුළුවන්. ඒක තමයි සම්බන්ධතා අලෙවිකරණය කරන්නේ. අනිත් එක ආයතනේ මේ එම්ප්ලොයිස්ලා සේවකයෝ. දැන් ගනුදෙනුකරුවෝ තෘප්තිමත් කරන්න නම් ඒගොල්ලන්ට ඉතාම හොඳ අනර්ග තත්ත්වයේ බහන්න දෙන්න ඕනේ. ඒගොල්ලෝ ඉල්ලන අවශ්‍යතානුභාර සකස් කරන්න ඕනේ. ඒ කාර්ය ඉෂ්ට කරන්නේ කවුද? සේවකයෝ. ඒ නිසා සේවකයන්ගේ පැත්තත් හිතන්න ඕනේ. විශේෂම සේවක සුබ සාධනය. ඒගොල්ලන්ගේ රැකියාවේ සංවර්ධනයට අවස්ථා විවර කිරීම. වැනි දේවල් තුලින් ඒගොල්ලන්ව අභිප්‍රේරණය කරන ක්‍රම අනුගමනය කරලා සේවකෝ අභිප්‍රේරණය කරලා ඒගොල්ලන්ගේ රැකියාවේ තත්ත්වය උසස් කරන්නත් වැඩපිළිවෙලක් දියත් කරන්නට ඕන. තේරෙනවද? අන්න ඒක තමයි අපි කියන්නේ අභ්‍යන්තර අලෙවිකරණ. ඒක ඉන්ටර්නල් ගේම් එකක් නේ. අපේ ආයතනයේ මුලින්ම සේවකයෝ තෘප්තිමත් කරනවා. සේවකයෝ ක්‍රියාශීලී අය. සොකීය කැමැත්තෙන් මහන්සිලා වැඩ කරන තත්ත්වයටපත් කරනවා. අන්න ඒගොල්ලන්ගේ දායකත්වය ගන්නවා. හැබැයි ගන්නකොට අපි ඒගොල්ලන්ගේ සුබ සාධනෙ සලසලා තියෙනවා. හොඳ ගෙවීම් කරනවා. අතිරේක දීමනා ලබා දෙනවා. තේරෙනවද? නිෂ්පාදන පංගු ලබා දෙනවා. ඒක තමයි අභ්‍යන්තර අලෙවිකරණය කියන්නේ. ඒකත් අලෙවිකරණයක්. මොකද මේගොල්ලන්ව සුබ සාධනය කරලා මේගොල්ලන්ගේ රැකියාවේ තත්ත්වය දියුණු කරලා ඒ තුලින් මේගොල්ලන්ව ගන්නවා මෙන්න මේ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කරන්න උපරිම දායකත්වය ගන්න. ඒකත් අලෙවිකරණයක්. අවසාන එක තමයි කාර්යඵල අලෙවිකරණය. කාර්යඵල අලෙවිකරණය කරන්නේ මොකද්ද? මේ සියල්ල මේ තුන් පක්ෂයේම ධනාත්මක පැත්තට ගෙනහිල්ලා ආයතනයට ඍණ වෙන්න බෑනේ. ආයතනයටත් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඕනේ. ඉහළ ලාභදායීත්වයක් ලබන්න ඕනේ. ආයතනයේ නිමවුම් වල සන්නම් සඳහා සන්නම් පක්ෂපාතීත්වයක් වෙළඳපොලේ ඇති කර ගන්නවා. සන්නම් පක්ෂපාතීත්වය. ඒ කියන්නේ ඒ සන්නම නැත්නම් වෙන බහන්න ගන්නෙ නැහැ. පාරිභෝගික ඒ තරම් මොකද ලැබැදියාවක් ඇති වෙනවා අපේ නිෂ්පාදිත වලට. ඒකම ආචාර ධර්ම හොඳින් අනුගමනය කරන ආචාර ධර්මානුකූලව ක්‍රියා කරන ව්‍යාපාරයක් වශයෙන් ඉස්මතු වෙන්න ඕනේ. මේ සමස්ත සමාජයට දැනෙන්න ඕනේ ආචාර ධර්මාන අනුගමනය කරන සමාජ වගකීමෙන් කටයුතු කරන යහපත් ව්‍යාපාරයක් බව. අන්නේ යහපත් ව්‍යාපාරයක් කියන මානසිකත්වයේ සමාජගත වෙනවා යනු අපේ ව්‍යාපාරයට පුදුම අනාගත ආරක්ෂාවක් තියෙනවා. අපේ ව්‍යාපාර ඉදිරියට ඉහළට ගමන් කරනවා මිසක පහළ යාමක් නෑ. තේරෙනවද? ඒ වගේම පරිසර හිතකාමී බව. අනිවාර්යයෙන්ම පරිසරයේ කෙරේ ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. පරිසර හිතකාමී ව්‍යාපාරයක් කියලා සමාජගත වුණොත් නැවත වාරයක් සමාජයේ අපේ ව්‍යාපාරයට ආදරය කරන්න ගන්නවා. එහෙනම් අපේ ව්‍යාපාරට ලංවන පිරිස වැඩි වෙනවා. අපේ ව්‍යාපාරයෙන් ඈත් වෙන පිරිසට වඩා යන්න ඒක තමයි කාර්යඵල අලෙවිකරණය කියන්නේ. ප්‍රතිඵල ආයතනයට ලබා ගන්නට ඕනේ. දැන් තේරෙනවද මේක අදහස? හැම පැත්තක් ගැනම අවධාරණය කරන නිසා පරිපූර්ණ අංග සම්පූර්ණ අලෙවිකරණ සංකල්පය තමයි හොලිස්ටික් කන්සෙප්ට් එක. මතක තියාගන්න වැඩිපුරම දැන් ප්‍රශ්න අහන්නේ මේ සංකල්පේ. 2022 බොහෝ විට මේකෙන් ප්‍රශ්නයක් අහනවා. පැහැදිලිනේ? රයිට්. අපි බලමුකෝ ඒකේ කොටස් විශ්ලේෂණය.
පළවෙනි එක සම්බන්ධතා අලෙවිකරණය. ව්‍යාපාරයේ සියලුම ඇල්මැති පාර්ශවයන් දීර්ඝකාලීනව දෙපාර්ශවයටම ප්‍රතිඵලදායී සම්බන්ධතාව ගොඩනැගීම සම්බන්ධතා අලෙවිකරණ ඉලක්කයයි. එහි ප්‍රතිඵලය වන්නේ ව්‍යාපාරයක් එහි සියලුම ඇල්මැති පාර්ශවයන් අතර ලාභදායී සම්බන්ධතා සහිත අලෙවිකරණ ජාලයක් නිර්මාණය වීමයි. තේරුණාද? මේ සියලුම ඇල්මැති පාර්ශවයන් කියන්නේ සියලුම ඇල්මැති පාර්ශවයන් කියලා කියන්නේ සමස්ත සමාජය. සමස්ත සමාජය. මොකද සමස්ත සමාජයම තමයි අපේ ගනුදෙනුකරුවෝ ඉන්නේ. අපේ විභව ගනුදෙනුකරුවෝ ඉන්නේ කොහෙද? මේ සමස්ත සමාජය. එහෙනම් ඒ සියලුම ඇල්මැති පාර්ශවයන් කිව්වොත් එකයි සමස්ත සමාජය සමග දීර්ඝකාලීනව දෙපාර්ශ්වයටම ප්‍රතිඵලදායී සම්බන්ධතා ගොඩනැගීම තමයි සම්බන්ධතා අලෙවිකරණ ඉලක්කය වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ව්‍යාපාරයක් ඒ සියලුම ඇල්මැති පාර්ශවයන් අතර ලාභදායී සම්බන්ධතා සහිත අලෙවිකරණ ජාලයක් නිර්මාණය වීම. ව්‍යාපාරයක් ඒ සියලුම ඇල්මැති පාර්ශවයන් අතර ව්‍යාපාරයත් සියලුම ඇල්මැති පාර්ශවයන් අතරත් ලාභදායී කියන්නේ වාසිදායක. ලාභදායක කියන්නේ වාසිදායක. වාසිදායක. ඒ වචනම ඕනේ නැහැ. වාසිදායක ඊට වඩා හොඳයි. වාසිදායක සම්බන්ධතා සහිත අලෙවිකරණ ජාලයක් නිර්මාණය වීම. තේරුණාද? දැන් උදාහරණයක් වශයෙන් සමාජීය අවශ්‍යතා තියෙනවානේ. සමාජයේ අපි හිතමු බස් නැවතුම් ස්ථානයක් නැහැ. බස් හෝල්ට් එකක් නැහැ. මිනිස්සු ඇස්සට තිබෙනවා ඌට වේලෙනවා. අන්න බස් හෝල්ට් එකක් ඉදි කරලා දෙනවා. අන්න සමාජීය අවශ්‍යතා ඉෂ්ට කරා. එතකොට මොකද මේ සමස්ත සමාජයේ මේ ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාරික එක්ක බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීම තුල අද කිසිදු සිතැඟියාවක් නොතිබූ කෙනෙක් අද දැන් එයා විභව ගනුදෙනුකරුවෙක් වෙන්න පුළුවන්. එදා විභව ගනුදෙනුකරුවා අද අපේ සත්‍ය ගනුදෙනුකරුවෙක් වෙන්න පුළුවන්. තේරෙනවද කතාව? සමාජයේ සමහර අපේ ව්‍යාපාරය ගැන කිසිම සිතැඟියාවකින් පසු වෙලා නැහැ. නමුත් මේ බස් හෝල්ට් එකත් එක්කලා ඒගොල්ලෝ අපේ විභව ගනුදෙනුකරුවෝ වෙනවා. එදා විභව ගනුදෙනුකරු මට්ටමේ හිටපු අය අද අපිත් එක්ක සැබෑවට ගනුදෙනු කරලා සැබෑ සත්‍ය ගනුදෙනුකරුවෝ වෙනවා. අන්න සමාජයත් එක්ක දීර්ඝකාලීන සම්බන්ධය ඇති කරගන්න විදිය. හිතන්න සමහර තැන්වල ක්‍රීඩා පිටියක් නැහැ. ක්‍රීඩා පිටියක් නැහැ නේ ශ්‍රී ලංකාවේ. ළමයි ගුළු වෙලා ඉන්නේ ගෙවල් වලනේ. නමුත් ක්‍රීඩා අපිට රජයේ ඉඩමක් හරි කමක් නැහැ. කිසියම් ව්‍යාපාරයක් මැදිහත් වෙලා රජයෙන් ලබාගෙන ව්‍යාපාරයේ මැදිහත් වෙලා ක්‍රීඩා පිටිය සංවර්ධනය කරලා ක්‍රීඩා කරන්න දුන්නොත් මොනතරම් වටිනවද ඒක? මොනතරම් වටිනවද? එහෙනම් මොනතරම් සමාජ බැඳීම් ඇති වෙනවද? ලාභදායී වාසිදායක සම්බන්ධතා ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවනේ දිගු කාලයකට. ඕක තමයි සම්බන්ධතා අලෙවිකරණය කියලා කියන්නේ. එහෙමනම් මේ සම්බන්ධතා අලෙවිකරණයෙන් මූලික කාර්යයන් දෙකක් ඉස්මතු වෙනවා කියලා පේනවද ඔයගොල්ලන්ට? දැනෙනවද? එකක් තමයි සමස්ත සමාජයේ නැත්නම් සියලුම ඇල්මැති පාර්ශවයන් සමග දීර්ඝකාලීන සම්බන්ධතාව ගොඩනැගීම. සමස්ත සමාජයේ හෙවත් ඇල්මැති පාර්ශවයන් සියල්ලම සමග දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනගා ගැනීම. තේරුණාද? ඒ තුලින් ඉතා ඉහළ ප්‍රතිඵලගෙන ගන්න පුළුවන් අලෙවිකරණ ජාලයක් නිර්මාණය කර ගැනීම. සමස්ත සමාජයත් එක්කම දීර්ඝකාලීන යහපත් සම්බන්ධතා ගොඩනගා ගන්නවා. නිකන් ගොඩනගෙන්නේ නැහැ. මම අර කිව්වා වගේ පිට්ටනියක් හදලා දෙනවා, පුස්තකාලය හදලා දෙනවා, ඒ වගේම බස් හෝල්ට් එකක් ඉදි කරලා දෙනවා, ගමට එන පාරක කැඩලම් පාර හදලා දෙනවා, ගමට එන බෝක්කුව කැඩලම් බෝක්කුව හදලා දෙනවා. ඒ මගින් නම් සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒ තුලින් වාසිදායක අලෙවිකරණ ජාලයක් නිර්මාණය කර ගන්නවා. මූලික කාරණා දෙකයි. අනික සමෝදානිත අලෙවිකරණය. ඉන්ටග්‍රේටඩ් මාකටිං කියන එක. අලෙවිකරණ මිශ්‍රයේ සියලුම විචල්යන්, ඒ කියන්නේ 4Ps ඉලක්ක ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වී යුතු බව මේ අදහසයි. හරිනේ? දැන් අලෙවිකරණ මිශ්‍රය දන්නවනේ 4Ps කියන එක මේ වගේ. P1, P2, P3, P4 මේ මැද ඉන්නේ C. ඒ කියන්නේ මේ P4ම product, price, place, promotion කියලා ගමුකෝ.
මෙන්න මේ P4ම මේ සාධක හතරම තීරණය කරන්නේ ගනුදෙනුකරුවා ඉලක්ක කරලා. ගනුදෙනුකරුවාගේ අවශ්‍යතා සහ වුමනා උපරිම ලෙස තෘප්තිමත් වන ආකාරයට තමයි නිෂ්පාදිතය තීරණය කරන්නේ. මිල තීරණය කරන්නේ. ස්ථානයේ තීරණය කරන්නේ. බෙදා හැරීම සහ ප්‍රවර්ධනය තීරණය කරන්නේ. ඒකයි මේ C අපි මැදි කරන්නේ. මෙන්න මේ අලෙවි සම්පාතය අලෙවි කරන මිශ්‍රයේ කොත් එක සම්පාතයේ කොත් එක අලෙවි කරන මිශ්‍රයේ සියලුම විචල්යන් ඒ කියන්නේ මේ P4 සියලුම විචල්යන් ඉලක්ක ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම ආරම්භ කරගෙන ක්‍රියාත්මක වී තිබුණා මේ දහස. නැත්නම් මේ අලෙවි මිශ්‍රයේ විචල්යන් හතරම ඉලක්ක ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීමට මනවින් යොදාගත යුතු බව තමයි මේන් අවධාරණය කරන්නේ. තේරුණාද? එසේ නැතහොත් ව්‍යාපාර ආයතනයේ සියලුම කළමනාකරුවන්ගේ හා සේවකයන්ගේ කාර්යයන් අලෙවි කරන කාර්ය හා සමායෝජන වී යුතු බව. එසේ නැතොත් ව්‍යාපාර ආයතනයේ සියලුම කළමනාකරුවන්ගේ හා සේවකයින්ගේ කාර්යයන් අලෙවි කරන කාර්ය හා සමායෝජන වී යුතු බව. ඒ කියන්නේ ව්‍යාපාරයේ සියලුම මට්ටම්වල කළමනාකරු සියලුම මට්ටම්වල සේවකයින්ගේ දායකත්වයත් අරගෙන මේ P4 හොඳින් මිශ්‍ර කිරීම තුළින් ඒ කියන්නේ හොඳින් මිශ්‍ර කරනවා කියන්නේ ඉලක්ක ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා ඉහළින්ම තෘප්තිමත් කළ හැකි වන පරිදි මේ මිශ්‍රණය හදලා දියත් කිරීම මගින් ගනුදෙනුකරුවන්ට උපරිම තෘප්තියක් ලබා දීමෙන් ඔවුන් අපිට පක්ෂපාතී ගනුදෙනුකරුවෝ කරගෙන අපේ අනාගත වෙළඳපොළ දිගු කාලීනව ස්ථාවර කර ගැනීම තමයි මේක අදහස වෙන්නේ. ඊළඟට අභ්‍යන්තර අලෙවිකරණය ඉන්ටර්නල් මාකටිං ව්‍යාපාර ආයතන නියුක්ත සියලුම සේවකයන්ගේ එනම් ඉහළම කළමනාකරුගේ සිට පහළම සේවකයාත් එක් ගනුදෙනුකරුට හොඳ සේවාවක් ලබා දීමට සහයෝගයෙන් හා සක්‍රිය වන්න. සහයෝගයෙන් හා සක්‍රියව එකතු වීම අභ්‍යන්තර අලෙවිකරණයයි. මේ අනුව ආයතනයේ සියලු දෙනාම යෝග්‍ය මූලධර්ම භාවිතා කරන බව තහවුරු කරගනී. මේක තවදුරටත් කිව්වොත් මේකේ තේරුම ව්‍යාපාරයේ ඉලක්ක වෙළඳපොලේ. ඒ කියන්නේ අපි භාණ්ඩා සේවා සපයන්න තෝරගත්ත ගනුදෙනුකරුවන්ගේ ඉලක්ක වෙළඳපොලේ නැත්නම් ඉලක්ක ගනුදෙනුකරුවන්ට දෙන්න පුළුවන් උපරිම සේවාව. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍යතා සහ වුමනා ඉතා ඉහළින්ම තෘප්තිමත් කිරීම. අනිවාර්යයෙන්ම සෙසු තරඟකරුවන්ට වඩා හොඳින් තෘප්තිමත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර විට ගනුදෙනුකරුවෝ අපේක්ෂා කළ මට්ටමටත් වඩා හොඳ තෘප්තියක් දෙන්න පුළුවන්කම තියෙනවා. තේරුණාද? එනම් ඉලක්ක ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනාවන් ඉතා ඉහළින් තෘප්තිමත් කරන්න පුළුවන් වන විදියට ආයතනයේ සියලුම ඒ කියන්නේ ඉහළම මට්ටමේ කල්පනාකරුගේ සිට පහළම මට්ටමේ සේවකයා දක්වා හැමෝගෙම දායකත්වයේ ලබාගත යුතු බව තමයි මේන් අදහස් කරන්නේ. හැබැයි එහෙම ඒ දායකත්වයේ ලබා ගන්න නිකම් බෑ ඉතින්. නිකම් බෑ. තේරෙනවද? මේක හරියට කියන්නේ නැහැ පැහැදිලිව. මේක ගුරුවත් පොතේ අපිට දීපු මේ කරමි කොහොමද ගන්නෙ? අනිවාර්යයෙන්ම මේ ආයතනයේට මේ ආයතනයේ සේවකයින්ට සේවක අභිප්‍රේරණය දියත් කරන්න ඕනේ. සාධාරණ වැටුප් ගෙවන්න ඕනේ. සුබ සාධන පහසුකම් ඇති කරන්න ඕනේ. හිතකර වැඩ පරිසරයක් හදලා දෙන්න ඕනේ. පවුලයටත් එක්ක සෞඛ්‍ය රක්ෂණාවරණයක් සලසලා දෙන්න ඕනේ. අන්න ඒ ක්‍රම තුලින් තේරෙනවද? ඒ වගේම රැකියාවේ උසස් වීම අවස්ථා, රැකියාවේ සංවර්ධන අවස්ථා ලබා දෙන්න ඕනේ. හොඳ නිලැඳුමක් ලබා දෙන්න ඕනේ. ආහාර පාන සපයන්න ඕනේ. මේ හැම දෙයකින්ම සේවකයා ඊටාම ඉහළින් තෘප්තිමත් කර අභිප්‍රේරණය වූ සේවකයන් බවට පත් කරනවා. එහෙම වුණාම තමයි උඩ සිට පහළ දක්වා සියලු මට්ටම්වල සේවකයන්ගේ උපරිම දායකත්වය ලැබෙනවා. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කිරීම සඳහා. තේරෙනවද? ඒක තමයි අභ්‍යන්තර අලෙවිකරණය කියන්නේ. ඒක ඉන්ටර්නල් මාකටිං ඉන්ටර්නල් වැඩක්. සේවකයන්ව අභිප්‍රේරණය කිරීමේ ක්‍රම මගින් තෘප්තිමත් කරලා අභිප්‍රේරණය කිරීම ඉන්ටර්නල් වැඩක්. අභිප්‍රේරණය කරලා ඔවුන්ගේ උපරිම දායකත්වය ගන්නවා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන්න. එතකොට හැමදෙනාම කිසියම් හෝ රාජකාරියක් කරනවා තමන්ගේ රාජකාරියේ දේවත්වයලා සලකලා ඉතා උනන්දුවෙන් කැපවීමෙන් කරනවා නිවැරදිව කරනවා අවසානයේ වෙන්නේ මොකද්ද? තත්ත්වෙන් උසස් ඉතා නර්ග තත්ත්වේ භාණ්ඩා සේවා එළියට එනවා. ඒ තුලින් ගනුදෙනුකරුවාගේ අවශ්‍යතා සහ වුමනා හොඳින් තෘප්තිමත් කරලා ඒගොල්ලෝ අපිට දිනා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒක අභ්‍යන්තරව කරන වැඩක් නිසා අපි ඒකට කියනවා අභ්‍යන්තර අලෙවිකරණය කියලා. එතකොට මෙතන ලියන්න ඕනේ මේ තුලින් මේ මෙහිදී
සේවක අභිප්‍රේරණය. අභිප්‍රේරණය හා සේවක සංවර්ධනය. සේවක සංවර්ධනය තහවුරු කළ යුතුය. සේවක සංවර්ධනය තහවුරු කළ යුතුයි. ඊළඟ විචල්්‍යය තමයි කාර්ය සාධන අලෙවිකරණය. පර්ෆෝමන්ස් මාර්කටිං. කාර්ය සාධන අලෙවිකරණය. අලෙවිකරණ වැඩසටහන් හා ක්‍රියාමාර්ග සැකසීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී අලෙවිකරණ වැඩසටහන් හා ක්‍රියාමාර්ග සැකසීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී සමාජ වගකීම් හා ආචාර ධර්ම හා පරිසරය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව මෙයින් අදහස් කරයි. කාර්ය සාධන අලෙවිකරණය. සමාජ වගකීම් ආචාර ධර්ම පරිසරය තුනක් කිව්ව මෙතන. 1 2 3 අලෙවිකරණ වැඩසටහන් හා ක්‍රියාමාර්ග සැකසීමේදීත් ක්‍රියාත්මක කිරීමේදීත් සමාජ වගකීම් කෙරෙහි ආචාර ධර්ම කෙරෙහි පරිසරය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව මෙයින් අදහස් කරයි. එනම් ව්‍යාපාරික ඉලක්ක සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි අවධානය යොමු කරන අතරම අන්න එක තමයි වැදගත්ම දේ. ව්‍යාපාරික ඉලක්ක සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි අවධානය යොමු කරන අතරම සමාජය කෙරෙහි ආචාර ධර්ම කෙරෙහි එකසේ අවධානය යොමු කළ යුතු බව අවධාරණය කෙරේ. ඒ අනුව ලාභ වර්ධනය, සන්නම් ජනප්‍රිය කර ගැනීම, කීර්ති නාමයක් දිනා ගැනීමටද ක්‍රියා කළ යුතුයි. කාර්යඵල පර්ෆෝමන්ස්. ඒ කියන්නේ කාර්ය සාධනිකුවත් එකයි කාර්යඵලිකුවත් දෙකම එකයි. කාර්ය සාධන කාර්යඵල. මේ කියන්නේ සියල්ලම කරලා ගනුදෙනු කරෝ තෘප්තිමත් කරා, සේවකෝ තෘප්තිමත් කරලා අභිප්‍රේරණය කළා, සමාජයේ සේවයක් කළ යහපත් සම්බන්ධතා ගොඩනගා ගත්ත වැඩක් නැහැ. ආයතනයට යමක් ගත්තේ නැත්නම් ආයතනයේ පැත්තෙනුත් යමක් ලැබෙන්න ඕන. ආයතනයට මේ වාසිදායක තත්ත්වයක් උදා වෙන්න ඕන. ඒක කරන්නේ කොහොමද? මේක කියන්නේ බොහොම අර්ථවත් නේ. නිකන් නෙවෙයි. සමාජ වගකීම්. සමාජ වගකීම් ඉටු කිරීමට නැඹුරුවක් දක්වන ව්‍යාපාරයක් වෙන්න ඕන. ඒතර තමයි සමාජීය ගෞරවය පිළිගැනීම ඇති වෙන්නේ. ආචාර ධර්ම වලට අනුකූලව වැඩ කරන ව්‍යාපාරයක් වෙන්න ඕන. හොඳ සහ නරක තේරුම් අරන් හොඳ දේ ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම පරිසරය පිළිබඳව අවධානය යොමු කරන්න. පරිසර හිතකාමී ව්‍යාපාරයක් වෙන්න. අන්න එහෙම ගියාම තමයි හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ තුලින් හොඳ කීර්ති නාමයක් දිනා ගන්න. පක්ෂපාතී වෙලඳ පුළුවන්. විශේෂයෙන්ම පක්ෂපාතී ගනුදෙනු කරු පිරිසක් ලැබෙනවා කියන්නේ කාටවත් කඩන්න බෑ. මොන ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරයක් කරත් වෙලඳ පුළුවන් කඩන්න බෑ. තේරුණාද? අනික සන්නම් ජනප්‍රිය කර ගැනීම. අපේ සන්නම් ජනප්‍රිය කරගන්න. නැත්නම් සන්නම් පක්ෂපාතීත්වය ලබා ගන්න. ඒ කියන්නේ අපේ සන්නමට තමයි එකම කැමැත්ත. නැත්තම් විකල්ප නැහැ. අපේ සන්නම සහිත භාණ්ඩ වෙළඳ පොලේ හිඟනම් ඒ භාණ්ඩ එනකම් බලන් ඉන්නවා. තේරෙනවද? අන්න ව්‍යාපාරයේ කාර්ය සාධනය පර්ෆෝමන්ස්. අන්න වගේ ව්‍යාපාරයේ පැත්තට යමක් දිනා ගැනීම තමයි මේක අදහස් කරන්නේ. දැන් බලන්න හැම පැත්තම කවරනේ සේවකයෝද, ව්‍යාපාරයේද, ගනුදෙනු කරුවද, සමස්ත සමාජයද ඔක්කොම කවර කරලා තියෙනවා. එහෙනම් ඇල්මැති පාර්ශ්වයන් සියල්ලගේම අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීමට සමස්ත හා ඒකාබද්ධ අලෙවිකරණ වැඩසටහන් දියත් කරනවා කියලා අපි මුලින්ම කිව්වේ ඒක තමයි. තේරෙනවද? එහෙනම් එක වැඩසටහනක් නෙවෙයි සමස්ත හා ඒකාබද්ධ අලෙවිකරණ වැඩසටහන් කීපයක්ම දියත් කරලා මේ සමස්ත පාර්ශවයන්ගේ සුබ සාධනේ නැත්නම් ඒගොල්ලන්ගේ අවශ්‍යතා සහ වුවමනාවන් තෘප්තිමත් කරන්න තෘප්තිමත් කළ යුතුයි කියන මතවාදය තමයි මේ හොලිස්ටික් කන්සෙප්ට් එකෙන් කියලා තියෙන්නේ. පැහැදිලිද? හොඳම සංකල්පය ඕකයි. අපි බලමු ඊළඟට the selling and marketing concepts contrasted. මේ කියන්නේ the selling concept and the marketing concept විකුණුම් සංකල්පයයි අලෙවිකරණ සංකල්පය අතර සැසඳීමක්. විභාගයට නිරන්තරයෙන් නිතර හැවුවා මේ සංකල්ප දෙක අසමානතා. කොඩ්ලර්ගේ පොතේ තියෙන විදියත් මේ විදියමයි ඊතල දෙක දාලා තියෙන්නේ. මේකම තමයි මාකින් ස්කීම කරගන්නේ. දැන් ඔබට හිතෙනවද දැන් සංකල්ප තම තියෙනවනේ තියෙද්දි මේ සංකල්ප දෙක වැඩි අවස්ථාවල විභාගයට ඇහුවේ කියලා. ඒකට හේතුව මේකයි. පැරණි අලෙවිකරණ දර්ශනය වන නිෂ්පාදකයා කේන්ද්‍ර කොටගත් අලෙවිකරණ දර්ශනය තුලින් සංකල්ප තුනක් හඳුන්වා දුන්නානේ.
ඒ පැරණි දර්ශනයේ සංකල්ප තුන තමයි මුල්ම එක නිෂ්පාදන සංකල්පය, දෙක නිෂ්පාදිත සංකල්පය, තුන විකුණුම් සංකල්පය. ඒවත් පැරණි දර්ශනයේ නිමා කරන අවසන් සංකල්පයේ විකුණුම් සංකල්පය. නූතන දර්ශනයේ පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් අලෙවිකරණ දර්ශනය. ඒකේ ආරම්භක සංකල්පය තමයි අලෙවිකරණ සංකල්පය. එහෙනම් පැරණි දර්ශනයේ අවසාන සංකල්පයත් නූතන දර්ශනයේ ආරම්භක සංකල්පයත් කියන මේ දර්ශන දෙක යා කරන සංකල්ප දෙක නිසා වෙන්නේ ඇති මේ දෙක නිරන්තරයෙන්ම අවධානය යොමු කරන්න. මේ සංකල්ප දෙකේ අසමානකම් හතරක් පෙන්වන්න පුළුවන් ප්‍රධාන කරුණු හතරක් යටතේ. මේ තියෙන්නේ පළවෙනි එක ස්ටාර්ටින් පොයින්ට් එක. මොකක්ද ඒ කියන්නේ? ස්ටාර්ටින් පොයින්ට් එක ආරම්භය. ස්ටාර්ටින් පොයින්ට් එක ආරම්භක ස්ථානය නැත්නම් ආරම්භය. විකුණුම් සංකල්පයේ ආරම්භ වෙන ෆැක්ටරි එක. කම්මලෙන්. විකුණුම් සංකල්පය ආරම්භ වෙන්නේ කම්මලෙන්. ඇයි එම කියන්නේ? මෙතනදී නිෂ්පාදකයාට ඕන දෙන්නේ කලේ පාරිභෝගික අවශ්‍යතා සහ වුමනාකරය අවධානය යොමු කළේ නැහැ. හරිද? එතකොට මේ සංකල්පේ ඇයි ෆැක්ටරියෙන් පටන් ගන්නවා කියලා කියන්නේ? අපි කිව්වා නිෂ්පාදකයා කේන්ද්‍ර කොටගත් අලෙවිකරණ දර්ශනය අපි කිව්වේ. ඒ දර්ශනයෙන් ආපු එකනේ මේ විකුණුම් සංකල්පේ. එතකොට පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා ගැන අවධානය යොමු කළේ නැහැ. නිෂ්පාදකයා තීරණය කරනවා මේ භාණ්ඩේ හදනවා මේ භාණ්ඩේ විකිණිය හැකි කියලා උපකල්පනය කරලා හදලා ඒක විකුණන්න උත්සාහ කරනවා. එහෙනම් නිෂ්පාදකයා ඉන්නේ කොහෙද? කම්මලේ. ඒක තමයි කම්මලෙන් පටන් ගන්නවා කියන්නේ. කම්මලෙන් පටන් ගන්න. නමුත් අලෙවිකරණ සංකල්පය පටන් ගන්න කොහෙන්ද? මාකට් එකේ. වෙළඳ පොලේ. ඇයි එහෙම කියන්නේ? අලෙවිකරණ සංකල්පයේදී පළමුව කරන්නේ මොකද්ද? පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා හඳුනා ගන්නවා. විවිධ පාරිභෝගික සමීක්ෂණ හා පර්යේෂණ මගින් පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා හඳුනා ගන්නවා. පැහැදිලිද? එහෙනම් පටන් ගන්න කොහෙන්ද? වෙළඳ පොලේ. කවදාකවත් ඔක මතක් කරන්න එපා. කටපාඩම් කරන්න දෙයක් නැහැ. විකුණුම් සංකල්පය පටන් ගන්නේ කම්මලෙන්. ඇයි? නිෂ්පාදකයාගේ සිත ඇඟියාවන් අනුව තමයි බහන්න නිෂ්පාදනය කරන්නේ. මෙතන එහෙම නෙවෙයි. පළමුව වෙළඳ පොළ නැත්නම් ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා හඳුනාගෙන ඊට උචිත ලෙස තමයි නිපදවන්නේ. ඒ නිසා එහෙනම් මේක පටන් ගන්න විකුණුම් සංකල්පයේ කම්මලේ මේක වෙළඳ පොළේ. ඒතර දැන් දෙපැත්තට දාලා ලියන්න පුළුවන් ඕගලන්ට. මුල් පැත්තට විකුණුම් සංකල්පය, අනිත් පැත්තට අලෙවිකරණ සංකල්පය. කම්මලෙන් ආරම්භ වේ, වෙළඳ පොළෙන් ආරම්භ වේ. මේ පළවෙනි එක. දෙවෙනි එක තමයි ෆෝකස්. ඒ කියන්නේ ඉලක්කය තමයි existing products. ඒ කියන්නේ මොකක්ද? විකුණුම් සංකල්පේ ඉලක්ක වෙන්නේ පවතින භාණ්ඩ. පවතින භාණ්ඩය කොහොම හරි විකුණ ගන්න බලනවා ආකර්ශනීය ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමෙන්. පාරිභෝගිකයාගේ සිත පිනවන ඉතාම ආකර්ශනීය ප්‍රවර්ධන වැඩසටහන් තුලින් පවතින භාණ්ඩය කොහොම හරි අලෙවි කරගන්න තමයි බලන්නේ. ඒක තමයි ඉලක්කයේ පවතින භාණ්ඩ කෙරෙහි. නමුත් මෙතන මොකද වෙන්නේ? customer needs ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා. අලෙවිකරණ සංකල්පයේ නිතරම ඉලක්ක වෙන්නේ ගනුදෙනු කරුගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කිරීමයි. එහෙනම් ඉලක්කයන් දෙකක්. තුන්වෙනි එක තමයි means අවධාරණය කිරීම. අවධාරණය selling and promoting. විකුණුම් සංකල්පය බලන්නේ ප්‍රවර්ධනය කරලා ප්‍රවර්ධනය තුලින් විකුණු වැඩි කිරීම. ආකර්ශනීය ප්‍රවර්ධන ක්‍රම ක්‍රියාත්මක කිරීමෙන් මිලදී ගැනීමට ගනුදෙනු කරුවා පොළඹවන්න පුළුවන් කියලා මේ සංකල්පයෙන් පණිවිඩය දුන්නේ. එහෙනම් ප්‍රවර්ධනය තුලින් විකුණුම් තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතන එහෙම නෙවෙයි integrated marketing. ඒ කියන්නේ මොකද්ද? සමෝදානිත අලෙවිකරණය. මෙතන එහෙම නෙවෙයි අලෙවිකරණ සම්පාතයේ තියෙන සියලුම විචල්යන් product price place promotion කියන විචල්යන් හතරම හොඳින් මිශ්‍ර කරලා ගනුදෙනු කරුගේ අවශ්‍යතා සහ වුමනා ඉහළින්ම තෘප්තිමත් කරන්න ක්‍රියාත්මක කළ යුතුයි කියන එක තමයි සමෝදානිත අලෙවිකරණය කියන්නේ. විස්තර ඕනේ මේක වෙනස්කම් ලියන් තියෙන මේ පැත්තට ලියනවා විකුණුම් සංකල්ප පැත්තට ලියනවා ප්‍රවර්ධනයේ තුලින් විකුණුම් වැඩි කර ගැනීම අවධාරණය කරයි. ප්‍රවර්ධනයේ තුලින් විකුණුම් වැඩි කර ගැනීමට
අවධාරණය කරන්න. මෙතන ලියනවා අලෙවි සමෝදානිත අලෙවිකරණය කෙරෙහි අවධානය යොමු කර යුතුයි. මේක නිර්වචනය කරන්න යන්න ඕනේ නැහැ. සමෝදානිත අලෙවිකරණය කෙරෙහි අවධානය යොමු කරන්න. එන්ඩ් එක අවසානක ආරම්භය මේ අවසානය. අවසානය. Profit through sales volume. විකුණුම් සංකල්පයෙන් බලන්නේ ප්‍රවර්ධනය කරලා විකුණුම් පරිමාව වැඩි කරගන්න. Profit through sales volume. විකුණුම් පරිමාව sales volume එක විකුණුම් පරිමාව වැඩි කර ගැනීමෙන් ලාභ උපයන තමයි උත්සාහ කරන්නේ. නමුත් අලෙවිකරණ සංකල්ප වෙනස්. Profit through customer satisfaction. නන්න. ගනුදෙනුකරුගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුලින් ලාභය තමයි මේ සංකල්පය අපේක්ෂා කරන්නේ. ඉතාම සාධාරණයි. තේරෙනවද? ලාභයට මූලිකත්වය දෙන්නේ ගනුදෙනුකරුගේ අවශ්‍යතා තෘප්තිමත් කරන්න ඕනේ. තෘප්තිමත් කරාම ඔටෝමැටිකලි ගනුදෙනුකරුවන් නැවත නැවතත් මාත් එක්ක ගනුදෙනු කරනවා. අලෙවිකරුවොත් එක්ක ගනුදෙනු කරනවා. තව යාගේ හිතවත් අය ගනුදෙනුකරුවන් බවට එයා පත් කරනවා. ඒ තුලින් මොකද වෙන්නේ අපේ ලාභ ස්වයංක්‍රීය වැඩි වෙනවා. එහෙනම් එතන බලන්න ලාභයව නෙවෙයි. ගනුදෙනුකරුගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම හරහා ලාභයක් මිසක නිකම්ම ලාභයක් නෙවෙයි. අතන විකුණුම් පරිමාව කොහොම හරි ප්‍රවර්ධනය තුලින් වැඩි කර ගැනීමෙන් ලාභ උපයන තමයි බලන්න. දැන් මතකද මේ සංකල්ප දෙකේ වෙනස්කම් නිතරම අහනවා. හරිද? ඔක මතක තියාගන්න. රයිට්. අපි ඊළඟට බලමු අභ්‍යාස කීපයක් මේ සංකල්ප තුල. මොකද මේක මම හිතන අභ්‍යාස අපි දැන් විභාග ප්‍රශ්න කතා කරද්දි තව ආදර්ශ ප්‍රශ්න කරනවා මේ නික හඳුන්වා දීමක් මේ කරන්නේ. මොකද කොච්චර අභ්‍යාස කරත් මේකට මං කියන හක යන්නේ. ඒ තරම මේකෙන් ප්‍රශ්න අහන විභාගෙට. පහත දැක්වෙන්නේ ව්‍යාපාරිකයන් කීප දෙනෙකු ව්‍යාපාර කටයුතු වල නියැලෙන ආකාරයන්ය. පහත දැක්වෙන්නේ ව්‍යාපාරිකයන් කීප දෙනෙකු ව්‍යාපාර කටයුතු වල නියැලෙන ආකාරයන්ය. අපි බලමු මොකද්ද කියලා මේක අහන්න ඉස්සෙල්ලානේ. ඒක ලේසියිනේ. එක් ව්‍යාපාරිකයා අනුගමනය කරන අලෙවිකරණ සංකල්පය නම් කරා. එක් ව්‍යාපාරිකයා අනුගමනය කරන අලෙවිකරණ මෙන්න මේ තියෙන්නේ විභාගයට මේ අලෙවිකරණ සංකල්ප ඔබට යොමු වෙන්න පුළුවන් එක විදියක්. තව විදි ඕන තරම් තියෙනවා. හරිද? මේ වගේ පොඩි සිද්ධියක් දෙනවා. එක් ව්‍යාපාරිකයා ව්‍යාපාරවල නියැලෙන ආකාරය. දීලා අහනවා එයාගේ අනුගමනය කරන සංකල්ප මොකක්ද? මේ නිතර අහන එක විදියක් මේ තියෙන්නේ. එක් ව්‍යාපාරිකයා අනුගමනය කරන අලෙවිකරණ සංකල්පය නම් කරන්න. පැහැදිලිද? රයිට්. අපි බලමු කොහේද? මුලින්ම අනිල් දැඩි අලෙවි ප්‍රවර්ධන ක්‍රම තුලින් අලෙවිය වර්ධනය කර ගැනීමට උත්සාහ දරයි. අනිල් කියලා පුද්ගලයා දැඩි ලෙස අලෙවි ප්‍රවර්ධන ක්‍රම ප්‍රචාරණ වැඩසටහන්, ඒ වගේම සේල් පැවැත්වීම, නොමිලේ සාම්පල් බෙදා හැරීම, පාරිභෝගිකයන් අතර පාරිභෝගික තරග පැවැත්වීම, ඒ වගේ ප්‍රවර්ධන ක්‍රම තුලින් අලෙවි වර්ධනය කරන්න උත්සාහ කරනවා. එයාගේ අනුගමනය කරන සංකල්ප මොකක්ද? මොකක්ද සංකල්පය? විකුණුම් සංකල්පය. පැරණිම දර්ශනයෙන් හඳුන්වා දීපු තුන්වෙනි සංකල්පය වන විකුණුම් සංකල්පයෙන් තමයි කියන්නේ අලෙවි ප්‍රවර්ධන ක්‍රම තුලින් ඉල්ලුම වැඩි කරගත හැකි බව. එහෙනම් මෙයාගේ තේමාව ඒකයි. මෙයාගේ ඉලක්කය ඒකයි. ප්‍රවර්ධනය තුලින් විකුණුම වැඩි කර ගැනීම. එහෙනම් විකුණුම් සංකල්පය. අපි ඔන්න මෙතනම ලියමුනේ විකුණුම් සංකල්පය කියලා. මෙන්න මෙයා අනුගමනය කරන්නේ විකුණුම් සංකල්පය. විකුණුම් සංකල්පය. ඊළඟට රනිල් පාරිභෝගික තෘප්තිය කෙරෙහි අවධානය යොමු කරන අතරම සමාජය හා පරිසරය කෙරෙහිද ධනාත්මක අවධානයක් යොමු කරයි. ඒ මොකක්ද? පාරිභෝගික තෘප්තිය. ඉලක්ක පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම තමයි මේ කියන්නේ. අවශ්‍යතා තෘප්තිමත් කිරීම කෙරෙහි තමයි මූලික අවධානය යොමු කරන්නේ. එහෙම යොමු කරන අතරම සමාජය හා පරිසරය කෙරෙහිද ධනාත්මක අවධානයක් යොමු කරනවා. කියන්නේ සමාජයට හානියක් වෙන්න දෙන්නේ නැහැ. අපි කිව්ව සමාජ හිතකර භාවය. සමාජ හිතකර භාවය. පරිසර හිතකාමී ලෙස පරිසරයත් ආරක්ෂා කරනවා. මොකද පරිසරය විනාශ කළොත්, පරිසර දූෂණය කළොත් ව්‍යාපාර කටයුතු මගින් සමාජයට ජීවත් වෙන්න හිතකර පරිසරයක් නැහැ නේ. එහෙනම් සමාජයට අහිතකර භාවයක් ඇති වෙනවා. එහෙනම් තේරෙනවද? එහෙනම් සමාජය හා පරිසරය කෙරෙහිද කියන්නේ ඒකේ තේරුම සමාජ හිතකර භාවය. සමාජ සුරක්ෂිත භාවයත් රකින්න. මොකද්ද මේ කියන්නේ? සමාජීය අලෙවිකරණ සංකල්පය. සමාජීය අලෙවිකරණ සංකල්පය. සෝසියටල් මාකටිංగ్ කන්සෙප්ට්. සමාජීය අලෙවිකරණ
සංකල්පය. රස සාධාරණ මිලකට පාන් නිපදවා අලෙවි කර තම බේකරි ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට උත්සාහ කරයි. සාධාරණ මිලකට පාන් නිපදවා අලෙවි කර තම බේකරි ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට උත්සාහ දරයි. මොකද කියන්නේ? හරියට මේක 100%ක්ම ප්‍රශ්නේ හොඳම නැති වුණත් අපිට ඉඟියක් ගත හැකියි. දැන් මෙහෙම කිව්වනම් වෙළඳපොළට අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් Tamanගේ බේකරි නිෂ්පාදිත බෙදා හැරලා සාධාරණ මිලකට අලෙවි කරනවා කිව්වනම් අන්න එහෙම මේක වෙනස් කරන්න මොකද්ද උත්තරේ? ඒකට ටක් ගාලා එන්න ඕනේ. Tamanගේ බේකරි නිෂ්පාදිත අවශ්‍ය වේලාවට වෙළඳපොළට කඩිනමින් බෙදා හරින්න. ඒ කියන්නේ දැන් උදේට නම් ඕනේ පාන් උදේ 5 වෙනකොට පාන් බෙදා හරින්න ඕනේ. 5ට ගියත් පාන් ගන්න පුළුවන්. ඒ වගේ කරනවා සාධාරණ මිලකට කියනවා මොකක්ද එන්නේ? නිෂ්පාදන සංකල්පය නේ. ඇයි? නිෂ්පාදන සංකල්පෙ නිකුයි වෙළඳ පොලේ බහන්න සුලභ වෙන්න ඕනේ. සාධාරණ මිලකට මිලදී ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඉල්ලුම වර්ධනය වෙන්නේ. එහෙනම් මේක කියනවා සාධාරණ මිලකට පාන් නිපදව අලෙවි කර තම බේකරි ව්‍යාපාරය සාර්ථක කරගෙන උත්සාහ කරනවා. කියන්නේ මොකද්ද? නිෂ්පාදන සංකල්පය. නිෂ්පාදන සංකල්පය. ඊට පස්සේ විමල් ඉලක්ක වෙළඳ පොලේ අවශ්‍යතා සහ වුවමනා හඳුනාගෙන ඊට අදාළව භාණ්ඩ ආසේවා නිපදවා අලෙවිය වර්ධනය කර ගැනීමට උත්සාහ දරයි. ඉලක්ක වෙළඳ පොලේ අවශ්‍යතා සහ වුවමනා හඳුනාගෙන ඊට අදාළව භාණ්ඩ ආසේවා නිපදවා. හරිනේ. පළමුව අවශ්‍යතා සහ වුවමනා හඳුනා ගන්නවා. දෙවනුව ඊට ගැලපෙන භාණ්ඩ ආසේවා නිපදවා අලෙවි වර්ධනය කරගෙන උත්සාහ කරනවා. මොකද මේ කියන්නේ? අලෙවි කරන සංකල්පය. අලෙවි කරන සංකල්පේ නොකියුවේ. පළමුව අවශ්‍යතා සහ වුවමනා හඳුනා ගන්න. දෙවනුව තරගකරුවන් එක්ක සසදද්දී තරගකරුවන්ට සාපේක්ෂව ඉතා ඉහළින් එම අවශ්‍යතා සපුරාලන්න භාණ්ඩ ආසේවා සපයන්න. එහෙනම් අලෙවි කරන සංකල්ප. අපි බලමු ඊළඟට කමල්. තම භෝජනාගාරයේ ආහාර පානවල සෞඛ්‍ය ආරක්ෂිත බව හා රසවත් බව ආරක්ෂා කරමින් අලෙවි වර්ධනය කර ගැනීමට උත්සාහ කරයි. ඒ කියන්නේ මොකක්ද? කමල්ට තියෙන රෙස්ටොරන්ට් එකක්. එයාගේ රෙස්ටොරන්ට් එකේ ආහාර පානවල සෞඛ්‍ය ආරක්ෂිත බව. සෞඛ්‍ය ආරක්ෂිතයි. කිසිම සෞඛ්‍යමය ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අනික රසවත් ප්‍රණීත ආහාර. ඒ කියන්නේ මොකක්ද? ආහාරවල රසවත් බව තියෙනවා නම් ගුණවත් බව තියෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිතයි ගුණවත්. ආහාරවල ආහාර ගුණාත්මක නම් රසවත් නම් ඒව තමයි ස්තරම් ආහාර කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ තත්ත්වෙන් උසස්. ඒ කියන්නේ පාරිභෝගිකයා වැය කරන මිලට ඉතා අනර්ග තත්ත්වයේ උසස් තත්ත්වයේ භාණ්ඩ කෙරෙහි තමයි ඒගොල්ලෝ අනුග්‍රහය දක්වන්නේ. ගෙවන මිලට ඉතා අනර්ග තත්ත්වයේ භාණ්ඩ සම්පාදනය කරනවා නම් ගනුදෙනුකරු ඉල්ලනවා විකුණුම් වැඩි වෙනවා කියලානේ කිව්වේ. මොන සංකල්පයෙන්ද? ඒ සංකල්පයෙන් ඒකනේ මේ කියන්නේ. මොකද්ද ඒ? නිෂ්පාදිත සංකල්පය. ප්‍රොඩක්ට් කන්සෙප්ට් නේ. ප්‍රොඩක්ට් කන්සෙප්ට් එක මෙතන යන්නේ. ක්වොලිටි එක. ඒ කියන්නේ ක්වොලිටි ෆුඩ්ස් නේ. ඉතත් සෞඛ්‍ය ආරක්ෂිත. ඒ වගේම රසවත් ආහාර කියන්නේ ක්වොලිටි ෆුඩ්ස් අපයන්නේ. එහෙනම් නිෂ්පාදිත ගුණත්වයේ කෙරෙහි තමයි අවධානය යොමු කරන්නේ. එහෙනම් ඒ කියන්නේ නිෂ්පාදිත සංකල්පය. නිෂ්පාදිත සංකල්පය. නිෂ්පාදිත සංකල්පය. ඊළඟට සුසිල්. ඇල්මැති පාර්ශව ගැන මෙන්ම සමාජය හා පරිසරය පිළිබඳවද සලකා බලා භාණ්ඩ හා සේවා නිපදවා අලෙවි වර්ධනය කර ගැනීමට උත්සාහ දරයි. ඇල්මැති පාර්ශව ගැන මෙන්ම සමාජය හා පරිසරය පිළිබඳව තේරුණාද? ඇල්මැති පාර්ශව මෙන්ම සමාජය හා පරිසරය පිළිබඳවද සලකා බලා භාණ්ඩ හා සේවා නිපදවා අලෙවි වර්ධනය කරගෙන උත්සාහ කරයි කියන මොකද්ද මේ කියන්නේ? ඇල්මැති පාර්ශව මෙන්ම සමාජය කියද්දිම තේරෙන්නේ මොකද්ද? සමස්ත හා ඒකාබද්ධ අලෙවි කරන වැඩසටහන් දියත් කරන සංකල්පය මොකද්ද? සාකල්‍යවාදී අලෙවි කරන සංකල්පය. සාකල්‍යවාදී අලෙවි කරන සංකල්පය.
සාකල්‍යවාදී සංකල්පය. ඊට පස්සේ අමල් එක් එක් ගනුදෙනුකරුගේ වුවමනා සුවිශේෂී ලෙස හඳුනාගෙන භාණ්ඩ විවිධාංගීකරණයක් තුළින් සාර්ථක වීමට උත්සාහ දරයි. අමල් එක් එක් ගනුදෙනුකරුගේ වුවමනා. අන්න ඒ කියන්නේ එක්කිනෙක ගනුදෙනුකරුවෝ දැන් ටිකයිනේ ඉන්නේ. ගෝලීය තරඟයත් එක්ක වෙළඳපොළ කැලේට බෙදලා ගිහලා තියෙනවා. එහෙනම් ටික දෙනා ඉන්නේ. ඒ ටික දෙනා රැක ගන්න ඕනේ. එහෙනම් එක් එක් ගනුදෙනුකරුගේ වුවමනා සුවිශේෂී ලෙස හඳුනාගෙන භාණ්ඩ විවිධාංගීකරණය කරන එකම භාණ්ඩේ ඒ එකිනෙකාගේ වුවමනාවට ගැලපෙන ආකාරයෙන් වෙනස්කම් වලට ලක් කරලා හැමෝගෙම වුවමනා ඉෂ්ට කරන්න කටයුතු කරනවා. මොකද මේ කියන්නේ කස්ටමර් කන්සෙප්ට් එකනේ ගනුදෙනුකරු සංකල්පය. ගනුදෙනුකරු සංකල්පය. ගනුදෙනුකරු සංකල්පය. අපි ඊළඟ ගැටලුව බලමු. 2 පහත දැක්වෙන සටහන තුළින් අලෙවි සංකල්ප අතර සැසඳීමක් වන අයුරෙන් අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න. අලෙවි කරන සංකල්ප අතර සැසඳීම. දැන් අපි ඔක්කොම සංකල්ප 7ක් කරානේ. ඒ සංකල්ප 7න් මෙතෙක් මම ඔබට කලින් කිව්වා වැඩිපුරම විභාගයට ඇහුවේ විකුණුම් සංකල්පය සහ අලෙවි කරන සංකල්පය අතර අසමානතා. තේරුණානේ? විකුණුම් සහ අලෙවි කරන සංකල්ප අතර අසමානතා. එතකොට දැන් ඒ දෙක අහන්න හේතුකුත් තිබුණානේ. මතකනේ? ඒ කියන්නේ පැරණි අලෙවි කරන දර්ශනය වන නිෂ්පාදකයා කේන්ද්‍ර කරගත් අලෙවි කරන දර්ශනයේ අවසාන සංකල්පය විකුණුම් සංකල්පය. නූතන දර්ශනය වන පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් අලෙවි කරන දර්ශනයේ ආරම්භක සංකල්පය අලෙවි කරන සංකල්පය. යුග දෙක යා කරන සංකල්ප දෙක නිසා තමයි ඒ විකුණුම් සහ අලෙවි කරන සංකල්පය අසමානකම් ඇහුවේ. නමුත් එතනටම සීමා කරන්න බෑ අපිට. දැන් වන විට සාකල්‍යවාදී සංකල්පය කියලා බොහොම පරිපූර්ණ සංකල්පයක් ඇවිල්ලා තියෙනවා. ෆිලිප් කොට්ලර්ගේ 13 වන සංස්කරණ පොතෙන් හඳුන්වා දීපු එක. ඒ නිසා අද වන විට ගොඩක් වෙලාවට සාකල්‍යතා සංකල්පයත් එනෝ සංසන්දනාත්මක ප්‍රශ්නයක් ඔස්සේ. සාකල්‍යතා සංකල්පය සහ අලෙවි කරන සංකල්පය අතර අසමානතා. සාකල්‍යතා සංකල්පය සහ විකුණුම් සංකල්පය අතර අසමානතා. ඒ වගේ හරිද? ඔය සංකල්ප 7න් මම ඒ වෙනස්කම් අහන්න පුළුවන් අහන සංකල්ප 5ක් තියෙනවා. පහම ගත්තා. ගනුදෙනුකරු සංකල්පයයි සමාජීය සංකල්පයයි නැතුව අනිත් සංකල්ප 5ම ගත්තා. ඒ සංකල්ප 5යි දැන් අපි තුමු දැන් මේ සංකල්ප දෙකේ අසමානකම උත් මේ තියෙන්නේ. දෙපැත්තට දැම්මා මෙතනට නිෂ්පාදන සංකල්පය මෙතන නිෂ්පාදිත සංකල්පය කියලා මේ වෙනස්කම් ටික බට කළා. ඒ වගේම මෙතන අපි ගත්තොත් එහෙම අලෙවි කර සංකල්පය සහ සාකල්‍යවාදී සංකල්පය අතර වෙනස්කම් නැවත මේ ඇහුවා කලින් නැවත අහනවා. නැවත ඇහුවා කියලා. එහෙනම් මෙතන දැන් මේ පැත්තට දැම්ම අලෙවි කරන සංකල්පය මෙතන දැම්ම සාකල්‍යවාදී සංකල්පය මේ වෙනස්කම් ටික බට කළා. ඒ වගේ විකුණුම් එකත් සාකල්‍යවාදී එකත් විකුණුම් එකත් අලෙවි කරන එකත් සංසන්දනය කරන්න පුළුවන්. ප්‍රශ්න මේකේ තියෙනවා කීයද? මේකත් එක්ක මේක සංසන්දනය කරන පළවෙනි එක. ඊට පස්සේ මේකත් එක්ක මේක සංසන්දනය කරනවා 2යි. මේකත් එක්ක එහා පැත්තේ 2ක්නේ 3යි 4යි. ඊට පස්සේ මේකත් එක්ක මේ දෙක 5යි. මේකත් එක්ක එහා පැත්තේ 6යි 7යි. ඊට පස්සේ මේකත් එක්ක එහා පැත්තේ 8යි 9යි. ප්‍රශ්න 9ක්. අසමානකම් 9කට මෙතන උත්තර තියෙනවා. අසමානකම් 9කට. මේන් පිට අහන්න තවත් දෙයක් නැහැ. මේක කරන්න පුළුවන් උපරිමයෙන් මන් දෙන ඕගොල්ලන්ට. තේරෙනවද? රයිට්. එතකොට අපි බලමු මුලින්ම නිෂ්පාදන සංකල්පය. ආරම්භක ස්ථාන ස්ටාර්ටින් පොයින්ට් එක කොහෙන්ද පටන් ගන්න? කම්මලෙන්. කම්මලෙන්නේ. ඒ කියන්නේ ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ වුමනා වෙළඳපොළ සමීක්ෂණ මගින් පර්යේෂණ මගින් හෙව්වේ නෑනේ. නිෂ්පාදකයාගේ සිත ඇඟියාවන්න ඕන එයා නිෂ්පාදනය කළා. එයා හිතනවා මේ නිෂ්පාදනයේ මේ විදිහට කළාම පාරිභෝගිකයන්ගේ වුමනා තෘප්තිමත් වෙනවා. ඒගොල්ලෝ බිලදී ගන්නේ කියන උපකල්පනනේ කළේ. පස්සේ ඒක විකුණන්න උත්සාහ කරනවා. ඇත්ත කතාව ඕකනේ. එහෙනම් පටන් ගත්ත කොහෙන්ද? නිෂ්පාදකයාගෙන්. එහෙනම් අපි කියන්නේ මොකද? කම්මලෙන්. කම්මලෙන් වෙළඳපොළෙන් නෙවෙයි. පාරිභෝගික අවශ්‍යතා ගැන අවධානය යොමු කරන්න ගත්තේ 4 වන සංකල්පයේද. ඒ ඔක්කොම පටන් ගන්න කොහෙන්ද? වෙළඳපොළෙන්. මේ උඩ තුනම පටන් ගන්න කොහෙන්ද? කම්මලෙන්. මතක තියන්න එහෙම තේරෙනවද? පැරණි දර්ශනයෙන් ගෙනාපු සංකල්ප 3යිනේ. නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, විකුණුම් සංකල්පය. තුනම පටන් ගන්නේ කම්මලෙන්. මොකද පාරිභෝගික අවශ්‍යතා කරේ අවධානය යොමු කරේ නැහැ මුලින්.
අනිත් හතරම පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා හඳුනාගෙන තමයි සංකල්ප ලියට ආවේ. ඒ නිසා ඒක පටන් ගන්න වෙළඳ පොලේ. අන්න එමෙතන තියාගන්න. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් මේකෙදි ආරම්භක ස්ථානය තමයි කම්මල. කම්මල. අවධානය. මොකක්ද අවධානය? පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි නෙවෙයි. නෙවෙයිනේ. දැන් පාරිභෝගික අවශ්‍යතා නම් පළමුව පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා හොයන්න ඕනේ. පර්යේෂණ මගින්, සමීක්ෂණ මගින්. දැන් මේකේ කෙරුන්නේ නැහැනේ. මොකක්ද එහෙනම් මේකේ අවධානය? භාණ්ඩය කෙරෙහි. ඇයි? මේකේ භාණ්ඩයනේ. අපි විකුණුම් සංකල්පයත් කිව්වේ. අවධානයේ existing goods. ඒ කියන්නේ මෙයා නිෂ්පාදකයා නිපදෙව්වා. නිෂ්පාදකයා නිපදෙව්වා. නිපදවල ඒක විකුණ ගන්න උත්සාහ කිරීමනේ කරන්නේ. එහෙනම් අවධානය මොකද්ද? මේ පවතින භාණ්ඩය හදපු භාණ්ඩය කොහොම හරි විකුණ ගන්න. එහෙනම් අවධානය නිෂ්පාදිතය කෙරෙහි. නිෂ්පාදිතය කෙරෙහි. නිෂ්පාදිතය කෙරෙහි. උපක්‍රම. මොනවද උපක්‍රම? මතකද? නිෂ්පාදන සංකල්පයේ මූලික උපක්‍රම දෙකක් කිව්වා. මොකද්ද? වෙළඳ පොලේ භාණ්ඩ සුලභ නම් සාධාරණ මිල නම් මිලදී ගන්නවා. විකුණුම වැඩි වෙනවා. එහෙනම් උපක්‍රම දෙක මොකද්ද? පිරිවැය අඩු කිරීම. එකක් පිරිවැය පාලනය කර ගන්නවා. පිරිවැය පාලනය කරොත් තමයි අඩු මිලට දෙන්න පුළුවන් වෙන්නේ. අනිත් එක වෙළඳ පොලේ සුලභ කරන්න නම් බෙදා හැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙනම් උපක්‍රම දෙකයි. කොහොම අපි එක දෙක කියලා ලියමු. නිෂ්පාදන පිරිවැය පාලනය. දෙවැනි එක තමයි බෙදා හැරීම කාර්යක්ෂම කිරීම. බෙදා හැරීම කාර්යක්ෂම කිරීම. ඊට පස්සේ අවසන් ඉලක්කය. මොකක්ද අවසන් ඉලක්කය? අවසන් ඉලක්කය තමයි කොහොම හරි විකුණුම්. මේකෙත් විකුණුම්නේ. දැන් භාණ්ඩ හදලානේ තියෙන්නේ. හදපු එක කොහොම හරි විකුණ ගන්න බලන්න. විකුණුම් වැඩි කරලා ලාභ නේ. විකුණුම් වැඩි කරලා ලාභ. මිසක් ගඳුණු කර අවශ්‍යතා කියලා කියන්න බෑ. මොකද එන අවශ්‍යතා ගැන හෙව්වේ නෑනේ මුලින්. මේකෙත් බලන්න තමන් හදපු එක විකුණ ගන්න. එහෙනම් විකුණුම් තුලින් ලාභය. විකුණුම් තුලින් ලාභය. පැහැදිලිනේ? දෙවැනි එක නිෂ්පාදිත සංකල්පය. ඒකත් මොකක්ද? ආරම්භක ස්ථානයේ කම්මලේ. ඒකෙත් කිව්වේ පාරිභෝගිකයා වැය කරන මිලට ඉතා ඉහළ අනර්ග තත්ත්වයේ භාණ්ඩයක් දෙනවා නම් පාරිභෝගික මිල දී ගන්නවා. අනුග්‍රහය දක්වනවා. මිසක පාරිභෝගිකගේ අවශ්‍යතාව ගැන හෙව්වේ නෑනේ. එයාගෙන් ඔය කතාව හෙව්වෙත් නෑනේ. එහෙනම් ඒක පටන් ගන්නෙත් කොහෙන්ද? කම්මලේ. මේ වගේමයි. කම්මලේ. කම්මලේ කොත් කමන්නේ. කම්මලෙන් කොත් කමන්නේ. අවධානය ඒත් එහෙමනේ. නිෂ්පාදිතය කරේ. නිෂ්පාදිතයේ තත්ත්වෙන් උසස් භාණ්ඩයක් ගුණාත්මක භාණ්ඩයක් හදලා කොහොම හරි විකුණ ගන්න තමයි බලන්නේ. එහෙනම් ඒකෙත් අවධානය නිෂ්පාදිත කරේ. නිෂ්පාදිත කෙරෙහි. උපක්‍රම. මොනවද උපක්‍රම? ගුණත්වය වැඩි කරන්න ඕනේ. ඒ සඳහා උපාය මාර්ග දෙකක් මම කිව්වා. මොකක්ද එකක්? ප්‍රමිති, අනිත් එක තත්ත්ව පාලනය. ප්‍රමිති භාවිතා කරලා තත්ත්ව පාලනයේ ප්‍රමිති ආරක්ෂා කරමින් භාණ්ඩය හදද්දී මොකද ඒ ගුණත්වය හිල යනවා. ඒක තමයි උපක්‍රම. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය. ඊළඟට අවසන් ඉලක්කය. මොකද මේකෙත් අවසන් ඉලක්කය? අර වගේමනේ. දැන් ක්වොලිටි භාණ්ඩයක් හැදුවා. දැන් බලන්න කොහොම හරි ඒක විකුණ ගන්න. විකුණුම් වැඩි කරගත්තොත් තමයි මොකද වෙන්නේ? ලාභ උපයන්න පුළුවන්. විකුණුම් වැඩි කරගත්තොත් තමයි ලාභ උපයන්න පුළුවන්. දැන් මේක ගුණාත්මක තමයි
හැබැයි ගුණාත්මක ගුණා කියලා අපිට මෙතනටත් කියන්න බෑ පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීමේ ලාභය කියලා කියන්න බෑ. එහෙමනම් පළමුව අවශ්‍යතා හොයන්න ඕනේ. පළමුව අවශ්‍යතා හෙව්වේ නෑනේ. එහෙනම් මේකෙත් කියන්න අරකමයි. මොකද්ද? විකුණුම් තුලින් ලාභය. විකුණුම් තුලින් ලාභය. හරි. මේ දෙකේ වෙනස්කම් තාම කවදාවත් අහලා නැහැ. හුවොත් ඔන්න වෙනස්කම් ටික තියෙනවා. එකම දේ දෙපැත්තට මේ ශීර්ෂ දෙක ඇරදී දාන්නයි තියෙන්නේ මේක. එතකොට මේ ආරම්භක ස්ථානයේ කිරීම මේ පැත්තට එනවා. තේරෙනවා. අවධානය කිරීම මෙතනට එනවා. උපක්‍රම කිරීම මෙතනට එනවා. එහෙම ලියන්න ඕනෙත් නැහැ. නිකන් පෙර සාමාන්‍ය දාන්න වෙනස්කම් මේක ලියන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මේක අපි දන්නේ එකනේ. විකුණුම් සංකල්පයේ ආරම්භක කලේ කොහෙන්ද? ඒකත් කම්මලේ. ඒ කියන්නේ හදපු භාණ්ඩය පුළුවන් තරම් ප්‍රවර්ධනය කරලා ගනුදෙනු කරුවා පෙළඹවීම තුලින් විකුණ ගන්න උත්සාහ කරනවා. එහෙනම් කම්මලෙන් පටන් ගන්න. ඒකත් කම්මලේ. අවධානය මොනවද? ඒකත් පවතින භාණ්ඩ කරේ. පවතින භාණ්ඩේ කොහොම හරි විකුණ ගන්න බලන්න ප්‍රවර්ධනය කරලා. පවතින භාණ්ඩ කරේ. පවතින භාණ්ඩ කෙරෙහි. ඊළඟට උපක්‍රම මොනවද? ප්‍රවර්ධනය. ආකර්ශනීය ප්‍රවර්ධන වැඩසටහන් පුළුවන් තරම් දියත් කිරීම තමයි උපාය මාර්ග වෙන්නේ. ආකර්ශනීය ප්‍රවර්ධන ක්‍රම. ආකර්ශනීය ප්‍රවර්ධන ක්‍රම. ඊළඟට තියෙන මොකද්ද? දියෙන්ඩ් එක අවසානයේ. අවසානයේ කොහොමද? ප්‍රවර්ධනය කරලා බලනවා විකුණුම් පරිමාව. පුළුවන් තරම් විකුණුම් ප්‍රමාණය වැඩි කරලා ලාභ උපයන්න. විකුණුම් පරිමාව තුලින් ලාභය. එහෙනම් විකුණුම් පරිමාව. විකුණුම් පරිමාව වැඩි කර ලාභ ඉපයීම. වැඩි කර ලාභ ඉපයීම. ඊළඟට අලෙවිකරණ සංකල්පය. අලෙවිකරණ සංකල්පය. අන්න ඒකෙදි ආරම්භ වෙන්නේ කොහෙන්ද? ඒක වෙළඳ පොලෙන්. හේතුව පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා පළමුව හඳුනාගෙන අනිකුත් කටයුතු කරනවා කියන්නේ එහෙනම් පටන් ගත්තේ කොහෙන්ද? වෙළඳ පොලෙන්. එහෙනම් මේ නූතන දර්ශනයේ සංකල්ප හතරටම ලියන් තියෙන මොකද්ද මේක? වෙළඳ පොලෙන්. එහෙනම් වෙළඳ පොලෙන් ආරම්භ වෙයි. වෙළඳ පොලෙන්. ඊට පස්සේ අවධානය මොනවද? පවතින භාණ්ඩද නැහැ. පාරිභෝගික අවශ්‍යතා කියලා අවධානය තියෙනවා. පාරිභෝගික අවශ්‍යතා. පාරිභෝගික අවශ්‍යතා. ඊළඟට උපාය මාර්ග. උපාය මාර්ග මොනවද? වෙළඳ පොලෙන් ආරම්භ වෙනවා. අවධානයේ පාරිභෝගික අවශ්‍යතා කරේ. උපාය මාර්ගය මොකක්ද? සමෝදානි තලවිකරණය. මතකද? සමෝදානි තලවිකරණය. ඒ කියන්නේ P4ම ඉලක්ක පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කරන්නට අලෙවිකරණ සංකල්පයෙන් යෝජනා කරන මොකද්ද? සමෝදානි තලවිකරණය. ඒ කියන්නේ නිෂ්පාදිතය මිල ස්ථානය ප්‍රවර්ධනය කියන P4ම මිශ්‍ර කරලා තමයි පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කරන්න කටයුතු කරන්නේ. එහෙනම් සමෝදානිත අලෙවිකරණය. සමෝදානිත අලෙවිකරණය. සමෝදානිත අලෙවිකරණය. හොඳට මතකයි 4 piece හරිද? 4 piece 4 piece. ඒක තමයි උපක්‍රම. එහෙනම් the end එක අවසානයේ කොහොමද වෙන්නේ? විකුණුම් වැඩි කරගෙන නැහැ. ගනුදෙනු කරුගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම හරහා තෘප්තිමත් කිරීම තුලින් ලාභය තමයි අපේක්ෂා කරන්නේ.
අලෙවි කරන සංකල්පය. තේරෙනවද? එහෙනම් ගනුදෙනු කරු අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුලින් ලාභී පෙයි. ඒක තමයි අවසානය. පැහැදිලිනේ? ඊළඟට සාකල්‍යවාදී සංකල්පය. සාකල්‍යවාදී සංකල්ප අලුත් මේක. දැන් මේක කරන් පස්සේ මේකත් එක්ක ඕන එකක් පුළුවන් අපට ගෙනියන්න. තේරුණාද? සාකල්‍යවාදී සංකල්ප ආරම්භ වෙන්නේ කොහෙන්ද? ඒකත් කොහෙන්ද ආරම්භ? ඒකත් අනිවාර්යයෙන් වෙළඳ පොලේ. වෙළඳ පොලේනේ. මොකද ගනුදෙනු කරග අවශ්‍යතා තෘප්තිමත් කිරීම තමයි එතනත් මුඛ්‍ය අරමුණ වෙන්නේ. ඊට පස්සේ සමාජය ගැන, සේවකයන් ගැන, ආයතනය ගැනනේ. එහෙනම් ඒකත් අපිට පුළුවන් දාන්න වෙළඳ පොලේ. කොහරි පස්සේ දර්ශනයෙන් ආපු හතරම දාන්න තියෙන මේක වෙළඳ පොලේ. වෙළඳ පොලේ. ඊළඟට අවධානය. අවධානය මොකක් කරේද? අවධානය අර වගේම පාරිභෝගික අවශ්‍යතාවද නැහැ. මේක වෙනස්. මේ දැන් අලෙවි කරන සංකල්පයකුයි ඉලක්ක ගනුදෙනු කරවන්ගේ අවශ්‍යතා සහ වුමනා පළමුව හඳුනගෙන දෙවනු ඒවා ඉහළින්ම තෘප්තිමත් වන ආකාරයෙන් කටයුතු කරන්න. එතකොට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. පාරිභෝගික අනුග්‍රහය ලැබෙනවා. මේ කිව්වේ මේකේ හතරක් කියනවනේ. කවුද? ගනුදෙනුකරුවෝ, සමාජය, සේවකයෝ, ආයතනය. හතරක එනම් අපි හතරම ලියන්න ඕනේ එක්කෝ. එහෙම නැත්නම් මොකද ලියන්න පුළුවන්? ඇල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතාව. දැක්කද? අන්න මේක දැන් මේ දෙකේ වෙනස්කම් මේක ඇහුවා නැවත ඇහුවොතින් ලියන්න පුළුවන්. අලෙවි කරන සංකල්පයේ ආරම්භ වෙන වෙළඳ පොලේ මේකත් වෙළඳ පොලේ. දෙවෙනි එක පාරිභෝගික අවශ්‍යතාව කරේ මේක ඇල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතාව කරේ. ඇල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතාව කරේ. අයි හතරක් ඉන්නෝනේ. මතකයි නේද? ඇල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතා. ඊළඟට උපක්‍රම. අවධානය උපක්‍රම. මොනවද උපක්‍රම? දැන් ඉස්සෙල්ලා අලෙවි කරන සංකල්පයකුයි 4Ps. ඒ කියන්නේ සමෝදානිත අලෙවි කරන සංකල්ප. සමෝදානිත අලෙවිකරණය. අලෙවි මිශ්‍රයේ අලෙවි සම්පාතයේ විචල්යන් හතරම ප්‍රශස්ත ලෙස මිශ්‍ර කරලා තමයි මේ කස්ටමර් නීඩ්ස් සැටිස්ෆැක්ෂන් එක ගෙනියන්න හදන්නේ. මේකෙත් මොකද්ද? උපාය මාර්ග. මේකේ හතරක්ම ලියන්න තියෙනවා. ඇයි? ගනුදෙනුකරු සම්බන්ධයෙන් නම් සමෝදානිත අලෙවිකරණය. සේවකයන් සම්බන්ධයෙන් නම් අභ්‍යන්තර අලෙවිකරණය. ආයතනය සම්බන්ධයෙන් නම් කාර්යඵල අලෙවිකරණය. සමාජය සම්බන්ධයෙන් මොකද්ද? සම්බන්ධතා අලෙවිකරණය. දැක්කද? හතරම ලියන්න ඕනේ. ඒක පුළු. එහෙනම් මෙතන ලියන්න ඕනේ සම්බන්ධතා කම. ඊට පස්සේ සමෝදානිත. ඊට පස්සේ අභ්‍යන්තර. ඊට පස්සේ කාර්යඵල. කාර්යඵල අලෙවිකරණය. හතරම ලියන්න. දැක්කද වෙනස? ඊට පස්සේ අවසානයේ. මොකද අවසානයේ? මෙතන කිව්වේ ගනුදෙනුකරුගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුලින් ලාභ. මෙතන ඇල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුලින් ලාභ. ඇයි? පක්ෂ හතරක් ඉන්නවනේ. නිකන් ලියන්න බෑ නිසා. මෙතන ලියන්න ඕනේ ඇල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුලින් ලාභ ඉපයීම. දැක්කද වෙනස? දැන් මේ සංකල්ප දෙක සංසන්දනය කියලා ඇහුවොත් උන්න වෙනස්කම් තියෙනවා. අලෙවි කරන සංකල්පයේ වෙළඳ පොලෙන් මේකත් වෙළඳ පොලෙන්. අලෙවි කරන සංකල්පය අවධානය යොමු කරන්නේ පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි. මේකේ ඇල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතා කෙරෙහි. ගොඩක් හතර දෙනෙක් ඉන්නෝනේ.
මේකේ සමෝදානිත අලෙවිකරණය තමයි උපාය මාර්ගය. ඒ කියන්නේ P4ම හොඳින් මිශ්‍ර කරලා ක්‍රියාත්මක කිරීම. මෙතන එහෙම නෙවෙයි කරුණු හතරක් විචලන හතරක් සම්බන්ධතා අලෙවිකරණය, කාර්යඵල අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය සහ සමෝදානිත අලෙවිකරණය. සම්බන්ධතා, සමෝදානිත, අභ්‍යන්තර හා කාර්යඵල අලෙවිකරණය කියන හතරම ක්‍රියාත්මක කරන්න උපාය මාර්ග වශයෙන්. මෙතන ගනුදෙනුකරු අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුළින් ලාභී පෙයීම. තෘප්තිමත් කිරීම තුළින් ලාභී පෙයීම. මෙතන එහෙම නෙවෙයි ඇල්මැති පාර්ශ්වයන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුළින් ලාභී පෙයීම. තේරුණානේ? දැන් බලන්න මෙතෙක් අහපු ටිකක් ගත්තොත් සාකල්‍යවදී සංකල්පය සහ විකුණුම් සංකල්පය. පුළුවන් කම්පෙයාර් කරන්න. මේක කම්හලෙන් ආරම්භ වෙනවා, මේක වෙළඳ පොලෙන් ආරම්භ වෙනවා. මේකෙදි පවතින භාණ්ඩ කරේ මේක ඇල්මැති පාර්ශ්වයන්ගේ අවශ්‍යතා කරේ. ඔන්න අසමානකම්. තේරුණාද? මේකෙදි ආකර්ෂණීය ප්‍රවර්ධන ක්‍රම මේකේ එහෙම නෙවෙයි සම්බන්ධතා අලෙවිකරණය, සමෝදානිත අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය සහ කාර්යඵල අලෙවිකරණය කියන හතරම දියත් කරන උපාය මාර්ග වශයෙන්. මේකෙදි විකුණුම් පරිමාව වැඩි කර ලාභ ඉපයීම, මේකෙදි ඇල්මැති පාර්ශ්වයන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුළින් ලාභ ඉපයීම. අපි එහා පැත්තට ගත්තොත් නිෂ්පාදන සංකල්පය ගත්තොත් කම්හලෙන් අරක වෙළඳ පොලේ. මේක නිෂ්පාදිතය කරේ අරක ඇල්මැති පාර්ශ්වයන්ගේ අවශ්‍යතා කරේ. මම කියන්නේ සාකල්‍යවාදී උපක්‍රම තමයි නිෂ්පාදන පිරිවැය පාලනය කිරීම සහ බෙදාහැරීම කාර්යක්ෂම කිරීම. අරක උපක්‍රම වල හතරම ලියන්න ඕනේ. සම්බන්ධතා, සමෝදානිත, කාර්යඵල අභ්‍යන්තර අලෙවිකරණය. මේකේ විකුණුම් තුලින් ලාභය අරකේ ඇල්මැති පාර්ශ්වයන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුලින් ලාභය. වගේ ඕන එකක් දැන් සංසන්දනය කරන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. අද ඒතර මේ ප්‍රශ්නේ ඉතාම වැදගත්. මම මේකෙන් සමස්ත විභාගයට අහන්න පුළුවන් අලෙවිකරණ සංකල්ප සැසඳීමෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් බොහෝ විට එනවා. ඒකට මම ඔන්න සූදානම් කළා. බය නැතුව ලියන්න. මේන් පිට මුකුත් ලියන්න යන්න එපා. පැහැදිලිද? රයිට්. තුන්වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන්නේ නවතම විදුලි උපකරණ නිපදවන ව්‍යාපාරිකයන් සිව් දෙනෙකු අනුගමනය කරනු ලබන අලෙවිකරණ ක්‍රියාමාර්ග කීපයකි. නවතම විදුලි උපකරණ නිපදවන ව්‍යාපාරිකයෝ අනුගමනය කරන අලෙවිකරණ ක්‍රියාමාර්ග කීපයක්. අහන්නේ එක් එක් අය අනුගමනය කරනු ලබන අලෙවිකරණ සංකල්පය නම් කරන්න. සංකල්පය. රංග, රංග, සුරංග, මදුරංග. රංග උසස් ප්‍රමිතීන් යටතේ තත්ත්ව පාලනය යොදා ගනිමින් භාණ්ඩ නිපදවයි. උසස් ප්‍රමිතීන් භාවිතා කරනවා, තත්ත්ව පාලනය යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරනවා. මොකද්ද සංකල්පය? උසස් ප්‍රමිතීන් කියද්දි තත්ත්ව පාලනය කියද්දි මොකද්ද වෙන්නේ? ඒක මොකද? භාණ්ඩේ ක්වොලිටි එක වැඩි කරන්න. එහෙනම් මොකද්ද මේක? නිෂ්පාදිත සංකල්පය. පාරිභෝගිකයා වැය කරන මිලට උපරිම ගුණාත්මක නිෂ්පාදිතයක් දෙන්න තමයි මෙයා සූදානම් වෙන්නේ. එහෙනම් මෙයාගේ එක නිෂ්පාදිත සංකල්පය. එක රංග නිෂ්පාදිත සංකල්පය. දෙකයි රංග. ප්‍රචාරණය, පෞද්ගලික අලෙවිය සහ විවිධ විකුණුම් ප්‍රවර්ධන ක්‍රම තුළින් විකුණුම් වර්ධනය කර ගැනීමට ක්‍රියා කරයි. ප්‍රචාරණය, පෞද්ගලික අලෙවිය කියන්නේ අර පෞද්ගලිකව පාරිභෝගික මුණ ගැහිලා, සාම්පල් දීලා, තොරතුරු කියලා මිලදී ගන්න පුළුවන්. ඒක ඊට පස්සේ අලෙවිය සහ විවිධ විකුණුම් ප්‍රවර්ධන ක්‍රම තුළින් විකුණුම් වර්ධනය කරගන්න ක්‍රියා කරනවා. කියන්නේ මොකද්ද මෙතන තියෙන්නේ? ප්‍රවර්ධනය. ආකර්ෂණීය ප්‍රවර්ධනය තුළින් ඉල්ලුම වර්ධනය කරනවා. මොකද්ද? විකුණුම් සංකල්පය. එහෙනම් දෙක එරංග. එරංග විකුණුම් සංකල්පය. තුන්වෙනි එක සුරංග. වෙළඳපොළ පර්යේෂණයක් කර පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා හොඳින් හඳුනාගෙන ඊට අනුකූලව භාණ්ඩ නිපදවයි. වෙළඳපොළ පර්යේෂණයක් කර පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා හොඳින් හඳුනාගෙන පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා හොඳින් හඳුනාගෙන ඊට අනුකූලව භාණ්ඩ නිපදවනවා. ඒ කියන්නේ මොකද්ද? අලෙවිකරණනේ. අලෙවිකරණ සංකල්පයෙන් කියන්නේ මොකද්ද? පළමුව අවශ්‍යතා හඳුනා ගන්න. දෙවනුව ඒ අවශ්‍යතා උපරිම තෘප්තිමත් කරන්න පුළුවන් භාණ්ඩ හදන්න. එහෙනම් තුන්වෙනි එක තමයි සුරංග. සුරංග අලෙවිකරණ සංකල්ප.
අලෙවිකරණ සංකල්පය. ඊට පස්සේ හතරවෙනි එක මధుරංග. හතරවෙනි එක මధుරංග. තම නිෂ්පාදිත අඛණ්ඩව වෙළඳ පොළට බෙදා හැරීමට ක්‍රියා කරගෙන යයි. එයා වෙළඳ පොළට බෙදා හැරීම අඛණ්ඩව කරනවා. පොඩ්ඩක්වත් හිඟ වෙන්න අරින්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? වෙළඳ පොලේ භාණ්ඩව සුලභව තිබුණොත් සාධාරණ මිලකට දුන්නොත් ඉල්ලුම වර්ධනය කරගත හැකි බව කිව්ව මොකද්ද? පළවෙනි සංකල්පේ නිෂ්පාදන සංකල්පය. එහෙනම් මේ අනුගමනය කරන්නේ පැහැදිලිවම නිෂ්පාදන සංකල්පය. දැන් පැහැදිලි වුණානේ දැන් මේ වගේ සංකල්ප සම්බන්ධ මේ වගේ පුංචි කේස් ස්ටඩි දුන්නම අපිට ටක් ගාලා ඒ සංකල්පේ නිර්වුල්ව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. සම්බන්ධතා අලෙවිකරණය මගින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන අවශ්‍යතා දෙක. දැන් මතකනේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේ තුල මූලික අලෙවිකරණ විචල්යන් හතරක්නේ. එයින් එකක් තමයි සම්බන්ධතා අලෙවිකරණය. ඒ කියන්නේ සමාජයේ අවට සමාජයත් එක්ක දිගුකාලීන වූ වාසිදායක වූ සම්බන්ධතා ගොඩනගා ගැනීම අනිවාර්යයි කියලා අවධාරණය කරානේ. ඒකනේ සම්බන්ධතා අලෙවිකරණය කියන්නේ. මොකද මේ සමාජයේ සමහර අය දැන්ටමත් අපේ ගනුදෙනුකරුවෝ. සමහර අය විභව ගනුදෙනුකරුවෝ. එහෙනම් ඒගොල්ලොත් අපිට අනිවාර්යයෙන්ම කවදා හරි ගනුදෙනුකරුවෝ වෙනවා. තවත් සමහර අය ඉන්නවා අපිත් එක්ක සම්බන්ධයක් නැති අය. නමුත් ඒගොල්ලෝ අපිට විභව කරගත්තොත් කෙදිනකෝ ඒගොල්ලොත් අපේ සත්‍ය ගනුදෙනුකරුවෝ වෙයි. ඒ නිසා අන්නේ සමස්ත සමාජයත් එක්ක යහපත් සම්බන්ධතා වාසිදායක දිගුකාලීන සම්බන්ධතා වර්ධනය කර ගැනීම තමයි මේකෙන් කියන්නේ. මේකේ මූලික කරුණු කාරණා දෙකක් සම්පූර්ණ ප්‍රධාන අවශ්‍යතා දෙකක් කියනවා. එකක් තමයි සමස්ත සමාජයේ අවශ්‍යතා සහ වුමනා හඳුනා ගැනීම. හරිද? ඒ සමාජයේ අවශ්‍යතා සහ වුමනා හඳුනාගත්තු තව අපි දකින්නේ සමාජයට මොකද්ද තියෙන අඩුපාඩුව. මම කිව්ව බස් වෝල්ට් එකක් නැහැ. තෙමි බස් එකක් එනකන් ඉන්නේ තවුවේ ඉන්නේ. ළමයිට ක්‍රීඩා කරන්න ක්‍රීඩාංගණයක් නැහැ. ගමට පුස්තකාලයක් නැහැ. ගමට සෞඛ්‍ය සායනයක් නැහැ. අන්නේ වගේ අවශ්‍යතා හඳුනාගත්තම පුළුවන් අපිට ඒ වගේ දෙයකට ඒගොල්ලන්ට අනුග්‍රහය දක්වන්න. තේරෙනවද? ඒක තමයි මේ අහන්නේ සම්පූර්ණ වූ ප්‍රධාන අවශ්‍යතා දෙක. එකක් තමයි සමස්ත සමාජ අවශ්‍යතා සහ වුමනා හඳුනා ගැනීම. දෙවැනි එක තමයි ඒ සමස්ත සමාජ අවශ්‍යතා සහ වුමනා ඉටු කිරීමට කිසියම් දායකත්වයක් ලබා දෙන. ඒ දෙක ඉෂ්ට කරාම අන්න දිගුකාලීන වාසිදායක සම්බන්ධතා සමාජයයි ව්‍යාපාරය අතර ගොඩනැගෙනවා. පැහැදිලිනේ? පළවෙනි එක ලියන්න ඕනේ. එතකොට සමාජයේ අවශ්‍යතා හා වුමනා හඳුනා ගැනීම. දෙවැනි එක සමාජ සුබ සාධන පහසුකම් කියලා දාමු පුදුයි. සමාජ සුබ සාධන පහසුකම් ලබා දීම. එතකොට තමයි දිගුකාලීන සම්බන්ධ නැත්නම් ලබා දීම තුලින් දිගුකාලීන හා වාසිදායක සම්බන්ධතා ගොඩනගා ගැනීම. පැහැදිලිනේ? right. ඊළඟ ප්‍රශ්නේ අවසන් ප්‍රශ්නේ බලමු. කාර්යඵල අලෙවිකරණ මගින් ව්‍යාපාරයක් ළඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ඉලක්ක දෙකක් පැහැදිලි කරන්න. කාර්යඵල අලෙවිකරණයක් අපිට ක්‍රියාත්මක කරන්න ඕනනේ. මොකේද? ව්‍යාපාර වෙනුවෙන් සාකල්‍යවාදී සංකල්පිත අපි උත්සාහ කරනවා ගනුදෙනුකරුගේ අවශ්‍යතා තෘප්තිමත් කළ විතරක් මදි. සේවකයන්ගේ සුබ සාධනය ගැන හිතලා විතරක් මදි. සමාජයටත් යමක් කරලා මදි. ආයතනයටත් වාසිදායක තත්ත්වය උදා කරගන්න ඕනේ. ඒක තමයි කාර්යඵල අලෙවිකරණ මගින් ව්‍යාපාරයක් ළඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ඉලක්ක දෙකක්. එකක් තමයි මොකද්ද? එකක් තමයි
මොකක්ද වෙන එකක් ආචාර ධර්ම. ආචාර ධර්ම පිළිපදින සමාජ වගකීම් හා ආචාර ධර්ම පිළිපදින ව්‍යාපාරිකයෙක් බවට පත් වීම. ඒකෙදි පුදුම වෙළඳ පොලෙන් පුදුම අනුග්‍රහයක් විශ්වාසයක් ලැබෙනවා. ආකර්ෂණයක් ලැබෙනවා. අද සමාජ වගකීමෙන් වැඩ කරනවා නම් ආචාර ධර්මානුකූලව වැඩ කරනවා පුදුම විදියට වෙළඳ පොළ අනුග්‍රහයක් අපට දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් පළවෙනි එක තමයි සමාජ වගකීමෙන් සහ ආචාර ධර්ම වලට අනුකූලව ක්‍රියා කිරීම. තව එකක් මොකක්ද? තව එකක් තමයි පරිසරහිතකාමී වීම. ඒ කියන්නේ මොකද්ද? පරිසරයට හානි කර නොවන ආකාරයෙන් ව්‍යාපාර කටයුතු කරන තත්ත්වයක් උදා කිරීම. ඒ තුලිනුත් මොකද සමස්ත සමාජයේම අවධානය කැමැත්ත දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක ආයතනයේ වර්ධනයට හේතු වෙනවා. කාර්යඵල අලෙවිකරණයක් වෙනවා එතකොට. එහෙනම් පරිසර හිතකාමී ඉකෝ බිස්නස්මන් කෙනෙක් විදියට පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම. ඊළඟට තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි එක තමයි සන්නම් පක්ෂපාතීත්වයක්. දැන් ව්‍යාපාරයේ නිෂ්පාදිතවල නිමැවුම්වල සන්නම් තියෙනවනේ. ඒ සන්නම් වලට ඉහළ පක්ෂපාතීත්වයක් ඇති කර ගැනීම. සන්නම් පක්ෂපාතීත්වයේ තිබුණම වෙනත් ව්‍යාතිරේක වලට වෙනත් තරඟකාරී නිමැවුම් වලට වෙළඳපොළ දෙන්නේ. ඒ වෙළඳපොළ අපේ සන්නම සහිත භාණ්ඩයම අරගෙන පරිභෝජනය කරනකම් ඉන්නෝ මිසක භාණ්ඩ හිඟ වුණත් වෙන විකල්ප වලට යන්නේ නැහැ. එහෙනම් සන්නම් පක්ෂපාතීත්වයක් ලබා ගැනීම. හතරෙනෙකුට ලියුම් දෙකයි නැහුවේ. තව එකක් මොකක්ද? කීර්තිනාමය. ව්‍යාපාරයේ තත්ත්වෙන් උසස් නිමැවුම් ලබා දීමෙන් සන්නම් පක්ෂපාතීත්වයක් ඇති කර ගැනීමෙන් පරිසර හිතකාමී ලෙස ව්‍යාපාර කටයුතු කිරීමෙන් ආචාර ධර්මානුකූලව සහ සමාජ වගකීමෙන් යුතුව කටයුතු මේ සියලු දේ මගින් මොකද වෙන්නේ? සමස්ත වෙළඳපොළ තුල හොඳ කතිකාවක් සමාජගත වෙනවා. ඒ කියන්නේ කීර්තිනාමය ඉහළ යනවා. එහෙනම් ව්‍යාපාර කීර්තිනාමය වර්ධනය කර ගැනීම. පැහැදිලිනේ? රයිට්. ඔන්න වගේ අපි අද දවසේ බොහොම වටිනා පාඩම් පරිච්ඡේදයක් නිමා කළා. ඒ තමයි අලෙවිකරණ දර්ශන යටතේ අලෙවිකරණ සංකල්ප. මොකද විභාගයට අවිවාදයෙන් මහාන අලෙවිකරණ සංකල්ප සහ ඊට පස්සේ අලෙවිකරණ සංකල්ප ප්‍රධාන දර්ශන දෙකක් ඔස්සේ සාකච්ඡා කළ නිම කළා. ඊට අමතරව අලෙවිකරණ සංකල්ප වලින් විභාගයට ප්‍රශ්න යොමු විය හැකි ආකාර කීපයක් අපි අභ්‍යාස කීපයක් තුලින් සාකච්ඡා කළා. විශේෂයෙන්ම අලෙවිකරණ සංකල්ප අතර සැසඳීමක් සහිත කොටු ප්‍රශ්න මතකයිනේ. ඒකෙදි ඕනෑම සංකල්ප දෙකක් ඔබට දුන්නොත් වෙනස්කම් අහන්න ඔබට ලිවීම ශක්තිය තියෙනවා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් අලෙවිකරණ ඊළඟ ක්‍රියාවලියට යන්න බලාපොරොත්තු වෙනවා.